අපි වෙමු සිරිලක බොදු දරුවෝ. තෙරුවන් සරණයි දුවේ පුතේ. DP Education දහම් පාසලේ දහම් පාසල් අවසාන ශ්‍රේණි විභාගයේ අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ සංස්කෘතිය විෂයයි. ඊටාම වැදගත් පාඩමක් පිළිබඳව. බෞද්ධ කලා ශිල්ප ඒකකයට අදාළව සාකච්ඡා කරන පාඩම් මාලාවේ තවත් එක් ගෘහ නිර්මාණ කලාවක් පිළිබඳව තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දුවේ පුතේ අද අපේ පාඩමේ මාතෘකාව වෙන්නේ බෞද්ධ ගෘහ නිර්මාණ ශිල්පයේ පාඩමේ චේතිය ඝර පිළිබඳව අපි සාකච්ඡා කරමු. චේතිය ඝර. මේ පාඩම අපේ දුවල පුතාලට ටිකක් අලුත් වෙන්න පුළුවන්. අපේ දුවල පුතාලා 10 ශ්‍රේණියේදී සාමාන්‍යයෙන් චෛත්‍ය ගැන ඉගෙන ගත්තා. මේ පාඩමේ පෙර කොටස චෛත්‍ය පිළිබඳව තමයි අපේ දුවල පුතාලා ඉගෙන ගත්තේ. චෛත්‍ය ඉතිහාසය ඉගෙන ගත්තා. චෛත්‍යයක් ආරම්භුනේ ඇයි කියන එක නේද? එතකොට දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රයේ තූපහාර පුද්ගලයන් නේද? තූපහාර පුද්ගලයන් 4 දෙනෙක් පිළිබඳව දක්වලා තිබුණා. බුදු, පච්චේක බුද්ධ, අරහන්ත බුද්ධ, චක්‍රවර්ති රජු විදිහට චෛත්‍යයක් ඉදිකොට පූජාවට ලක් කළ යුතු 4 දෙනෙක් පිළිබඳව ඉගෙන ගන්නට යෙදුණා. මේ පාඩමේදී චෛත්‍ය ඉදිකොට පූජාවට ලක් කළ යුතු 4 දෙනෙක් පිළිබඳව අපි ඉගෙන ගන්න යෙදුණා. දැන් අද අපි ඉගෙන ගන්නේ චෛත්‍ය හා බද්ධ වූ තවත් සුවිශේෂී කලා නිර්මාණයක් පිළිබඳව. ඒ තමයි චේතිය ඝර කියලා කියන්නේ. චේතිය ඝර. දැන් චෛත්‍යයේ දුවේ පුතේ පර්යාය වශයෙන්. පර්යායයි කියලා කියන්නේ කුමක්ද? සමානව නේද? පර්යාය වශයෙන් භාෂාවේ වචන ගණනාවක් යෙදෙනවා. චේතිය කියලා කියනවා. චේතිය කියන එක හැදෙන්නේ චෛත්‍ය කියන වචනින්. චෛත්‍ය කියන සංස්කෘත පදය චේතිය වෙනවා. පාලි චේති. ඝර කියන්නේ ගෘහ කියන එක. ගෘහ කියන සංස්කෘත රූපය ඝර වෙනවා. එතකොට චේතිය ගෘහ, චෛත්‍ය ගෘහ කියන එක තමයි චේතිය ඝර බවට පත් වෙන්නේ. එතකොට චෛත්‍ය ගෘහවල ඉතිහාසයේ සාමාන්‍යයෙන් ಭಾರತයේ චෛත්‍ය ශාලා කියලා වර්ගයක් තිබුණා. චෛත්‍ය ශාලා. මෙන්න මේ චෛත්‍ය ශාලා සංකල්පයේ සංවර්ධනයක් විදිහට තමයි බොහෝ පුරාවිද්‍යාඥයින් මේ චේතිය ඝර සම්බන්ධව දක්වලා තිබෙන්නේ. ඒතකොට දුවේ පුතේ අපි අද මේ සුවිශේෂී කලා නිර්මාණය ලක්දිව කොයි ආකාරයටද සංවර්ධනය වුණේ? මේකේ අවස්ථා කීපයක් අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම මේ චේතිය ඝර සම්බන්ධව මහාචාර්ය පරණවිතාන මහත්මයා එතුමාගේ පර්යේෂණවලදී එතුමා අදහස් දක්වලා තිබෙනවා. ඒ වගේම මහාචාර්ය චන්ද්‍රාවික්‍රම ගමගේ මහාචාර්යතුමා මේ පිළිබඳව ප්‍රශස්ත අදහස් දැක්වීමක් සිදු කරලා තිබෙනවා. ඒතර ඒ අදහසුත් එක්ක තමයි අද අපි මේ පාඩම ඉගෙන ගන්න. අපේ දුවල පුතාලට අපි මේ නම් සඳහන් කරන්නේ අවසාන ශ්‍රේණියේ දරුවෝ හැටියට දැන් යමක් ඉස්සර ඉගෙනගත්තු විදිහට නෙමෙයි. ටිකක් ඔබ සංවර්ධනය වෙලා යමක් ඉගෙන ගන්නකොට විශේෂයෙන්ම කලා ඉතිහාසය එහෙම නැත්නම් කලා නිර්මාණයක් අධ්‍යයනය කරනකොට යම් කිසි ඔබ විමර්ශනශීලී ඒත් එක්කම තාර්කික බුද්ධියකින් යුක්තව ඔබ අධ්‍යයනය කළ යුතුයි. ඒ මක්නිසාද මේ අධ්‍යාපනය තුළින් අපේ දරුවන්ගේ නිපුණතා තාර්කික බුද්ධිය ඒත් එක්කම යමක් විමර්ශනශීලීව සිතා බැලීම ආදී කරුණු පිළිබඳ ඔබේ බුද්ධිය වර්ධනය වීම ඉතාම වැදගත් වෙනවා ඔබ අවසාන ශ්‍රේණියේ
ඒ විෂය මට්ටමේදී. එහෙමනම් දුවේ පුතේ අද අපි මේ චේතියගර පිළිබඳව සාකච්ඡාව ගෙන යමු. චේතියගර සම්බන්ධව සාකච්ඡාව බලමු. තූපයක් සඳහා කරන ගෙය තූපගරයයි. ඔන්න පළවෙනි කාරණය. මොකද දුවේ පුතේ? තූපයක් සඳහා කරන ගෙය තූපගරයයි. දැන් තූප කියලා කියන්නේ ස්තූප කියන වචනේ. සංස්කෘතයෙන් අපි කියන්නේ මොනවා කියලාද? ස්තූප. ස්තූප කියන එක තූප වෙනවා නේද? ස්තූප කියන එක තූප. ඔය තූප කියන එක තමයි තුඹ වෙන්නේ. සිංහල ප්‍රාකෘතය ඒකට අපි කියනවා තුඹ කියනවා. තුඹ කියලා. එතකොට බලන්න ස්තූප සංස්කෘත, පාලි, සිංහල ප්‍රාකෘත. ඒක සිංහල මුල් ස්වරූපය. එතකොට දුවේ පුතේ බලන්න. ස්තූප කියන එක තමයි තූප වෙන්නේ. එතකොට තූපයක් සඳහා කරන ලද ගෙය. ඒකට අපි කියනවා මොකක් කියලාද? තූපගරය කියලා. කුමක් කියලාද කියන්නේ? තූපගරය. හරි. චේතිය ගර යන වචනයද ඒ අර්ථයෙන්ම යෙදේ. එතකොට චේතිය ගර කියලාත් කියන. චේතිය ගර. ඒ කියන්නේ චෛත්‍ය ගෘහ කියන එකනේ. නේද? චෛත්‍ය ගෘහ කියන චේතිය ගර. ගර කියන්නේ ගෘහ ආශ්‍රිත පදේ. ගෘහ කියන එක සංස්කෘත රූපේ. සංස්කෘත භාෂාවේ තියෙන රූපය ඒක පාලියට එනකොට එන්නේ ගර කියලා. ගර. එතකොට සිංහල ගර කියලාත් යෙදෙනවා. එතකොට චේතිය ගර යන වචනයද ඒ අර්ථයෙන්ම යෙදේ. මෙහි චේතිය යනු තූප පර්යාය වේ. අන්න දැන් පර්යාය කියන එක දන්නවනේ. පර්යාය කියන්නේ සමාන කියන එක. චේතිය යන්නට තූප යන්න පර්යාය වෙනවා. දැන් චෛත්‍ය හඳුන්වනවා තුඹ කියලා කියන. ඒත් එක්කම ස්තූපය කියන. චෛත්‍ය කියන. ඊළඟට ෆැගෝඩා කියලා කියන. පිරමිඩ් ඔක්කොම එකම අදහස තියෙයි. ක්‍රිස්තු වර්ෂ 6 වන සතවර්ෂයේදී පමණ පාලි පද්‍යයට නගන ලද මහා වංශයේ මේ වචනයේ යෙදී ඇත්තේ සන්දර්භයන් විමසා බැලීම මෙහිදී වඩාත් හොඳින් පැහැදිලියි. ක්‍රිස්තු වර්ෂ 6 වන 5 වන සේවස්වල වගේ තමයි සාමාන්‍ය පාලියට පද්‍යයට නගන ලද මහා වංශය කියලා කිව්වහම මොකද මීට පෙර තිබූ බව සඳහන් වෙනවා සිහලට්ට කතා මහා වංශය. කුමක්ද? සිහලට්ට කතා මහා වංශය. අපේ දුවල පුතලා සාමාන්‍යයෙන් අහලා නැතුව ඇති මේ පිළිබඳව. සිහලට්ට කතා මහා වංශ. සිහලට්ට කතා මහා වංශ කියලා පොතක් තිබෙනවා. එතකොට එහිදී මේ සන්දර්භයේ විමසන්න ඕන මේ තූපගර නැත්නම් චේතිය ගර කියන වචන කොයි වගේ සන්දර්භයකද යෙදිලා තියෙන්නේ කියන එක. දැන් මූලාශ්‍රයකේ වචනේ යෙදිලා තියෙන සන්දර්භය හරිම වැදගත්. ඒ යෙදිලා තියෙන කාල වපසරිය, ඒ යෙදිලා තියෙන අනිකුත් ආශ්‍රිත පද මොනවද කියන එක බැලීම හරිම වැදගත් වෙන ඕනම මූලාශ්‍රයක් අපි විමර්ශනශීලීව බලනකොට. එහෙමනම් පාලි පද්‍ය රචනාවක් වන මහා වංශයේ කොයි සන්දර්භයේද මේ යෙදිලා තියෙන්නේ කියන එක අපි බලන්න ඕන වෙනවා. එහිදී අපි බලමු ඉන්දියාවේ රාමගාමෙහි තැන්පත් කර තිබුණු සර්වඥ ධාතු ලබා ගත් නාගයෝ මාංජේරික නාග භවනෙහි ස්තූපයක් ඒවා තැන්පත් කොට එම ස්තූපයට තූපගරයක් කරවුහ. ඔන්න මහා වංශයේ තියෙන එක ප්‍රවෘත්තියක්. අපි දන්නවා බුදුහාමුදුරුව පිරිනුවම් පෑවයින් පස්සේ අපි දුවල පුතාලා දන්නවනේ නේද? මහා පරිනිබ්බාන සූත්‍රයේ සඳහන් වෙනවා ධාතු බෙදීමේ කතා. ඒතකොට ඒ ධාතු බෙදීමේ කතාවලදී බුදුහාමුදුරන්ගේ ධාතු ද්‍රෝණ 8ක් නේද? ද්‍රෝණ 8ක්. ද්‍රෝණ
8ක්. එතකොට ද්‍රෝණයක් කියලා කියන්නේ හුඬු 32ක්. එතකොට ඒ වගේ ප්‍රමාණ 8ක්. එතකොට බෙදෙනවා. ඒ අතර එක ද්‍රෝණයක් රාමගාමීට ලැබෙනවා. එහි තැන්පත් කරලා තිබුණු සර්වඥ ධාතු ලබා ගන්නවා නාගයෝ. දැන් බෞද්ධ සාහිත්‍යයේ නාගලෝකය කියලා එකක් ගැන තියෙනවනේ. බෞද්ධ සාහිත්‍යයේ නාගලෝකයක් ගැන තිබෙනවා. ඒතර මේ නාගයින් මේ මාංජේරික කියන නාග භවණෙහි චෛත්‍යයක් ඉදි කරලා එහි චෛත්‍යයට තූප ගරයක් කරව බව මහාවංශයේ තිබෙනවා. ඒතර පළවෙනිම ප්‍රවෘත්තිය අපිට ලැබෙන්නේ මාංජේරික නාග භවණේ ඉදි කරන ලද තූප ගරයක් පිළිබඳව. එතකොට මේ මනුස්ස ලෝකේ කරපු එකක් නෙමෙයි. නේද? එතකොට තූප ගරය කියන වචනේ අපිට හම්බෙනවා. ඒ කියන්නේ චෛත්‍යයක් සඳහා කරන ලද ගෘහය කියන අදහස. ඇයි අපි චෛත්‍යයක් සඳහා ගෘහයක් නිර්මාණය කරන්නේ? දෙක විශේෂයෙන් අපි හිතන්න ඕන. දැන් දුවේ පුතේ අපේ රටේ ඉදි වෙනවනේ මහා ස්තූප, මහා චෛත්‍ය, මහා දාගැබ් නේද? විශේෂයෙන්ම මේ මහා තූපය කියලා අපි කියන්නේ රුවන්වැලි මහා සෑය. ඉන් අනතුරුව ඉදි වෙන වලගම්බා රජුරුවන් කාලේ නේද? අබේගිරි දාගැබ. ඊළඟට ජේතවන දාගැබ මහසෙන් රජුරුවන්ගේ කාලේ. ඒක මේවා විශාල දාගැබ. ඒ වගේ විශාල දාගැබ් වලට තූපගර කියන එක ඉදි වෙන්නේ නැහැ. මොකද ඒ ඉතාලම ලේසි පාසු කාර්යයක් නෙමෙයි වගේ දාගැබකට තූපගරයක් නිර්මාණය කරන එක. සාමාන්‍යයෙන් කුඩා සහ මධ්‍යම ප්‍රමාණි දාගැබ් වලට තමයි මේ තූපගරය කියන එක නිර්මාණය කරන්නේ. ඒ නිර්මාණය කිරීමේ අරමුණක් තියෙනවා නේද? මොකද්ද අරමුණ? ඕනම දෙකක අරමුණක් තියෙන්න එපා. අන්න එතකොට අපිට පේනවා මේ තූපගරේ අරමුණ. ප්‍රධානම කාර්යය තමයි දාගැබ ආරක්ෂාව. වැස්සෙන්, සුළඟෙන්, අවුවෙන් නේද ස්තූපයට වන හානි මැඩ පවත්වල කල් පැවැත්ම ස්ථාවර කරන. ඊළඟ කාරණේ චෛත්‍ය වන්දනාවට එන සදහැවතු. බැස්සහම ඒත් එක්ක මධ්‍යහන කාලේ අවුව නේද දැඩි හිරු රශ්මිය ඒ කාරණා වලින් පීඩාවට පත් නොවි ඒ චෛත්‍ය වන්දනාව පහසුවෙන් කරන්න පුළුවන් ආවරණයක් වෙනවා චේතිය ගරය. එතකොට කාරණා කීපයක්. චෛත්‍ය ආරක්ෂාවත් සදහැවතුන්ගේ පහසුවත් කියන කාරණා මත පදනම් වෙලා තමයි මේ තූප ගරය චෛත්‍ය සඳහා ගෙයක් ඉදි කිරීම සිද්ධ වෙන්නේ. ඒතර මේ පළවෙනි අවස්ථාව අපිට මූලාශ්‍රය මහාවංශය අනුව පේනවා මාංජේරික නාග භවනී ස්තූපයක් කරවූ බව. ඊළඟට බලන්න. දේවානම් පියතිස්ස රජු සදහතුක තූපයක් කරවා එයට ගෙයක්ද කරවීය. ඔන්න දේවානම් පියතිස්ස රජුරුවන්ගේ කාලේ සදහතුක තූපයක් කරවා එයට ගෙයක්ද කරවීය. දැන් දේවානම් පියතිස්ස රජුරු හරි වැදගත් නේද අපිට දුවේ පුතේ. ක්‍රිස්තු වර්ෂ ක්‍රිස්තු පූර්ව 3 වන සියවසේ ලංකාවේ අනුරාධපුර පාලනය කරන රජ කෙනෙක් තමයි තිස්ස රජුරුව. ඉතින් මේ තිස්ස රජුරුව දුවේ පුතේ ඉදි කරනවා ලංකාවේ පළවෙනි ඓතිහාසික දාගැබ. ඓතිහාසික මූලාශ්‍රය අනුව මහින්දාගමනය සිද්ධ වෙන්නේ තිස්ස රජුරුවන්ගේ රාජ්‍ය කාලයේදී. ඉතින් මේ තිස්ස රජුරුව ඉදි කරනවා අපි දන්නවා තූපාරාම දාගැබ නේද? ඊටාම වැදගත් ඓතිහාසික ස්තූපයක්. මොකද්ද තූපාරාමය? දැන් බලන්නේ නමම තූපාරාම. තූප කියන්නේ චෛත්‍ය, ආරාම සන්ධි පදයක් නේ තියෙන්නේ. සොර සන්ධි බලන්න තූප ආරාම, චෛත්‍ය ආරාම. ඒතර පළවෙනියෙන්ම චෛත්‍යයක් හදපු පන්සල ආරාමයි නේද? තූපාරාම. ඒතර මේ තූපාරාම ඉදි කරන රජුරුවෝ ගැන කියවෙන තැනදී සඳහන් වෙනවා සදහතුක තූපයක්. අනික හරි විශේෂයි. විශේෂණ පදයක් තියෙනවා තූපයට. සදහතුක තූපයක් නේද? සදහතුක කියලා කියන්නේ ධාතු සහිත. ඒතර ධාතු රහිත තූපක් තියෙනවා.
එතකොට මෙහිදී බුදුරජාණන් වහන්සේගේ සර්වඥ ධාතු සහිත තූපයක් කරවා එයට ගෙයක්ද කරවී අන්න ඒ චෛත්‍ය සඳහා ගෙයක්ද නිර්මාණය කරන හරි සුවිශේෂී අවස්ථාවක්. වසභ රජු තූපාරාමී තූපගරය කරවීය. ඔන්න තූපාරාමේ දැන් අපි කතා කරමු දාගැබ. ලංකාවේ පළවෙනිම ඉදිවෙන ඓතිහාසික දාගැබ. එයට තූපගරය කරන්නේ කවුද රජුරු? වසභ රජුරු. ඔන්න සුවිශේෂී තැන. කවුද රජුරුව? වසභ රජු. ඒතර වසභ රජු තූපාරාමේ තූපගරය කරවනවා. වසභ රජුරු හරි වැදගත්. ලංකා ඉතිහාසයේ ලම්බ කරන රාජවංශයේ ආරම්භක පාලකයා තමයි වසභ රජුරු. එතුමා ආගමික වශයෙන් විතරක් නෙමෙයි ආර්ථික වශයෙන් උත් විශාල කාර්යභාරයක් කරා. ඒ තමයි ලංකාවේ ප්‍රථම වරට මහවැව් ඉදිකිරීම ආරම්භ කරන්නේ වසභ රජුරුවන්ගේ කාලේ. මේ වසභ රජුරුව තමයි තූපාරාමෙහි තූපගරය කරවන බව මහාවංශයේ තියෙන චෛත්‍ය ගෘහයක් කරව බව සඳහන් වෙනවා. මේන් අදහස් වන්නේ තූපාරාමේ තූපේට ගයක්. ගර කියන එක නේද? කරවීම. එතකොට තූපාරාමයට තූපගරයක් ඉදිවීම පළවෙනියෙන්ම සිද්ධ වෙන්නේ කොයි කාලෙද? වසභ රජුරුවන්ගේ කාලේ. ඔන්න දුවල පුතාලා මතක තියාගන්න. එතකොට ඔන්න තූපාරාම දාගැබ අදටත් අපිට තූපගරයක් තිබූ බවට සාධක හමු වෙනවා. දැන් අපි ඉදිරියේදී ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. එතකොට දුවේ පුතේ ඒ තූපගරය ඉදි කරන්නේ කවුද? වසභ රජුරු. ඒ සඳහන් වෙන්නේ කොහෙද? මහාවංශයේ කියන මූලාශ්‍රය තුල. එහෙනම් දුවේ පුතේ වසභ රජුරු මතක තියාගන්න. තූපාරාමයට තූපගරය ඉදි කරන රජුරුවෝ. ඊළඟට බලන්න. මේ තූපය දේවානම්පියතිස්ස රජු විසින් කරවන ලද ශ්‍රී ලංකාවේ පළවෙනි ඓතිහාසික තූපයක්. ඔන්න. මෙන්න මේ වචනේ හරි වැදගත්. දැන් ලංකාවේ පළවෙනි චෛත්‍ය කුමක්ද කියලා ඇහුවාම හරි ගැටලු තියෙනවනේ. නේද? දැන් තව කෙනෙක් කියන්න පුළුවන් මහියංගන දාගැබ. නැත්නම් ගිරිහඬු සෑය. ඒවා දුවේ පුතේ බුද්ධ කාලීන සමාජයත් එක්ක නැත්නම් බුද්ධ කාලීන ඒ සාමයික පසුබිමත් එක්ක ගොඩනැගෙන ස්තූප. ඒවා පුරාවිද්‍යාත්මක වශයෙන් අපිට ලැබුණත් ඓතිහාසික මූලාශ්‍රණයින් ප්‍රධාන වශයෙන් පැහැදිලි වෙන්නේ අපිට පළවෙනියෙන්ම ලංකාවේ විදියු ස්තූපේ විදිහට මේ තූපාරාම දාගැබ. ඒ දේවානම්පියතිස්ස මහරජු විසින් කරවන ලද ලංකාවේ පළවෙනි ඓතිහාසික ස්තූපය. මෙන්න මේ ඓතිහාසික ස්තූපයේ ඉදිකිරීමේ ගෞරවය හිමි වෙන්නේ දේවානම්පියතිස්ස රජුරවන්ට. වසභ රජුගේ පොත්තා නැමැති මෙහෙසිය මහා බෝධි අංගනෙහි තූපයක් හා තූපගරයක් කර වූවාය. ඔන්න. දැන් වසභ රජුරවන්ගේ කාලයට යනකොට මහාවංශයේ සඳහන් වෙනවා පොත්තා කියන මෙහෙසි. මෙහි බිසවුන් වහන්සේ. කාගේද? වසභ රජුරවන්ගේ පොත්තා කියන මෙහෙසිය. මහා බෝධි අංගනයේ අන්නේ හරි වැදගත් තැන. මහා බෝධිය කියන්නේ කුමක්ද දුවේ පුතේ? ශ්‍රී මහා බෝධිය නේද? අංගනය කියන්නේ මිදුල. ඒතර මහා බෝධි අංගනයෙහි මහා බෝධිය ආසන්නයේ ශ්‍රී මහා බෝධි මළුවේ ඒ කියන්නේ මහා මේඝ වනයේ මහා මෙුණා උයනේ ශ්‍රී මහා බෝධිය රෝපණය කරලා තියෙන්නේ. එහි තූපයක් හා තූපගරයක් කරුවා. ඔන්න ඒතර වසභ රජුරුවන් කාලේ දැන් බලන්නේ තූපගර ඉදිවීම ගැන තොරතුරු ලැබෙනවා. ඒතර ඒ කාලේ චෛත්‍ය ඉදිකිරීමත් චෛත්‍ය සඳහා ශාලාව නැත්නම් ගෘහයක් ඉදිකිරීමත් පිළිබඳ ප්‍රවණතාවක් අඳුර ගන්න පුළුවන්. හොඳ ප්‍රවණතාවක් අඳුර ගන්න පුළුවන්. කනිට්ඨතිස්ස රජු මනිසෝම විහාරයේ සහ අම්බත්තලයේ ස්තූපවලට තූපගරය කරවි. අන්න කනිට්ඨතිස්ස රජුරුවන්ගේ කාලේ තිබුණු දාගැබ්වලට තූපගර නිර්මාණය කරනවා. ඒතර අපිට පේනවා ඓතිහාසික වශයෙන් පැරණිව පැවතුණු දාගැබ්වලට අපේ සමහර රජදරුවෝ
දෙවෙනි ප්‍රතිසංස්කරණ අවස්ථාවලදී. කුමන අවස්ථාවලදීද? ප්‍රතිසංස්කරණවලදී. ප්‍රතිසංස්කරණ. ප්‍රතිසංස්කරණ අවස්ථාවලදී ඉති කරනවා මොනවද? මේ තූප ඝර. ඒතකොට පේනවා පශ්චාත් කාලීනව රජදරුවන්ට පැහැදිලි වෙනවා මේ ස්තූප වන්දනාව ජනප්‍රිය වීමත් එක්ක, බුදුදහම ව්‍යාප්ත වීමත් එක්ක ක්‍රමානුකූලව මේ ස්තූප වන්දනාව ජනප්‍රිය වෙනවා. ඒ ජනප්‍රිය වීමත් එක්ක සදහැවතුන්ගේ පහසුව පිණිස සහ දාගැබේ ආරක්ෂාව හා සංරක්ෂණය පිණිස මේ තූපඝර ඉදිකිරීම වැදගත් අංගයක් බව අවබෝධ කරගන්න. ඒ අනුව තමයි මේ තූපඝර නැත්තම් චේතිය ඝර කියන ගෘහ නිර්මාණ අංගය ඉදිකිරීම සිද්ධ වෙන්නේ. තවද ඔහු නාගදීපයේ තූපඝර ප්‍රතිසංස්කරණය කරේ. බලන්න එතකොට කනිට්ඨ තිස්ස රජුරු අපේ දුවල පුතාලා මේ නම් මතක තියාගන්න ඕන. මේ නම් අපි මේ සටහන් කරන්නේ ඒකට. කනිට්ඨ තිස්ස. දැන් බසබ රජුරු මතක තියෙනවා. දැන් පිළිතුරු ලියනකොට මේ සාරගර්භ කරුණ ඔබේ පෙළපොතේ ඉන්නේ නැහැ. පෙළපොතේ තූපඝර සම්බන්ධව තියෙන තොරතුරු වලට අමතර දැනුමක් මේ තුලින් ලැබෙනවා. ඒතර මේ දැනුම ඕන ඔබට විභාගෙදී පිළිතුරු ලියන්න. ඔබේ පෙළපොතේ තියෙන ප්‍රමාණය තූපඝර ගැන ප්‍රශ්නයක් යවුවම ලියන්න ප්‍රමාණවත් මදි. එතකොට මේ තොරතුරු ඔබ මතක තබා ගැනීම හරිම වැදගත්. එතකොට කනිට්ඨ තිස්ස රජුරුව තූපඝරය ප්‍රතිසංස්කරණය කරන. තූපඝරය ප්‍රතිසංස්කරණය කරන. එතකොට පේනවා නාගදීපයේ චෛත්‍ය තූපඝරයක් තිබිලා තියෙනවා. දැන් අද නාගදීප චෛත්‍ය තූපඝරයක් තිබුණ බවට සාධක ලැබෙන්නේ නැහැ. ඒ කුඩා ප්‍රමාණයේ චෛත්‍යය ඒ වුවත් ඒ පිළිබඳ මූලාශ්‍ර නයින් තොරතුරු ලැබුණට නාගදීපය අපි දන්න බුදුහාමුදුරුවෝ ලංකාවට වැඩම කරන අවස්ථාව දෙවනවර වඩින්නේ නාගදීපෙට. මහියංගනං නාගදීපන් නේද? දෙවෙනි වර වඩින්නේ නාගදීපෙට ලංකාවේ උතුරු කරේ නේද? ඊටාම රමණීය දූපතක පිහිටා තිබෙන මුහුදු තීරයකින් වට වූ ස්ථානයක්. ඒතර මේ නාගදීපයේ තූපඝරය ප්‍රතිසංස්කරණය කරන තිබිච්ච එකක් තමයි කණ්ඨතිස්ස රජුන ප්‍රතිසංස්කරණය කරන්නේ. හැබැයි මේ මනිසෝම විහාරයේ අම්බස්තලයේ ස්තූප වලට තූපඝර අලුතෙන් කරනවා. ඒතකොට නවකම් සහ ප්‍රතිසංස්කරණ කියන දෙපැත්තම සිද්ධ වෙලා තිබෙනවා. ඊළඟට බලන්න මේ නිදසුන් වල තූපඝරයේ යන විවහාරය ස්තූපයකට කරන ලද ගෙය පමණක් අදහස් කරන්න ඕන. ඒතකොට පළවෙනි අවස්ථාවේදී අපිට පේනවා තූපඝරය කියන විවහාරය. තූපඝරය කියන විවහාරය ස්තූපයකට කරන ලද ගෙය චෛත්‍යයකට කරන ලද ගෘහය කියන අදහසින් යොදන ලද්දක්. අන්න එක හොඳට අවබෝධ කරගන්න දුවේ පුතේ. ඒතර මුල් අවස්ථාවේ පේන චෛත්‍ය සඳහා කරන ලද ගෘහය කියන අදහසින් එය නිර්මාණය වෙලා තිබෙනවා. එනිසා මේ සන්දර්භයේදී තූපය අමතක කොට ගෙය පමණක් ගැන කතා කළ නොහැකි. අන්න හරි වැදගත්. එතකොට තූපය අමතක කරලා මේ ගෘහය ගැන කතා කරන්න බෑ. මොකද මේ එකට එකක් ආබද්ධයි. නේද? එතකොට පේනවා චෛත්‍යයක් ඉදි කරාම සධාතුක චෛත්‍ය නේද? සධාතුක චෛත්‍යයකට කරන ලද ගෘහය ගෙය. එතකොට සධාතුක චෛත්‍යයක් සඳහා තමයි මේ ගෙය ඉදි කරලා තියෙන්නේ. එතකොට මේ දෙක එකට එක ප්‍රතිබද්ධයි. එකට එකක් සාපේක්ෂයි. නේද? ඒ ගෘහය ඉදි කරන්නේ චෛත්‍ය සධාතුක නොවේ නම් නේද? ඒතර තූපයට ගේට තූපය සාපේක්ෂ වෙන්න. තූපයට ගේට තූපයක් සාපේක්ෂ වේ. එතකොට චෛත්‍යයට ගෘහයට තූපයක් සාපේක්ෂ වෙනවා. මෙහි තූපය ධාතු සහිත බවද සැලකිය යුතු විශේෂ තැනක්.
තූපය ධාතු සහිත සධාතුක බව සලකන්න ඕන. මෙහිදී තූපය ධාතු සහිත බවද සැලකිය යුතුයි. සධාතුක බව. අපි ඒක විශේෂයෙන් දුවේ පුතේ අවධානයට යොමු කළ යුතු තැනක් වෙනවා. මීළඟට බලමු චූල වංශයේ නමින් ගයිග වරදවා හඳුන්වන මහා වංශයේම දෙවන කොටස 13 වන සියවසේදී රචනා කරන ලද්දා. ඔන්න අපි මේ කරුණ යෙදුවේ ගොඩක් පොතපතෙහි තිබෙනවා මහා වංශය ඒ වගේම චූල වංශය කියන වචන. චූල වංශය කියන වචනේ දුවේ පුතේ යොදන්න අපහසුයි. ඒ මක් නිසාද මහා වංශය කියන පොත ලියන්නේ ක්‍රිස්තු වර්ෂ 5-6 සියවස් අතර කාලයේදී මහා නාම කියන හාමුදුරුවෝ දික්සඳ සෙනවියා පිරිවෙනේ වැඩ සිටිමින් මේ රචනා කරන කෘතිය ප්‍රධාන වශයෙන්ම රචනා කරන්නේ මහා විහාරයේ ඉතිහාස ප්‍රවෘත්තිය ඉදිරිපත් කරන්නේ. ඒ ලියපු මහා වංශය මහා නාම හාමුදුරුවෝ අතින් රචනා වූ පොත මහා වංශයේ පළවෙනි පරිච්ඡේදයේ ඉඳලා 37 වෙනි පරිච්ඡේදය. ඡේදයේ 52 වෙනි ගාථාව දක්වා කොටස තමයි මහා නාම හාමුදුරුවෝ ලියන මහා වංශය 37 වෙනි පරිච්ඡේදය. එතන ඉඳලා මහා වංශයේ දෙවෙනි කොටස 13 වන සියවසේදී පමණ රචනා වෙනවා. එය මහා වංශයේ දෙවෙනි කොටස විදිහට ලියන්නේ. එහි කතෘ එය චූල වංශය කියලා නම් කරලා නැහැ. හැබැයි ගයිග පඬිතුමා තමයි එය වරදවා චූල වංශය කියලා නම් කරන්නේ. ඒතර මහා වංශය අපි දන්නවා අදටත් අඛණ්ඩව ඉතිහාසය ලියවෙන කෘතියක්. එහිදී මහා වංශයේ කොටස් ගණනාවක් තිබෙනවා. ඒ ඔක්කොම මහා වංශයේ පළවෙනි කොටස, දෙවන කොටස, තෙවන කොටස, සිව්වන කොටස ආදී වශයෙන් ඒවා නම් කරන්නේ. එහෙම නැතු ඒව චූල වංශ වෙන්නේ නැහැ. ඒතර මහා වංශයේ රජවරු හා චූල වංශයේ රජවරු කියලා මේ වර්ග කිරීමක් තියෙනවා. මහසෙන් රජුගෙන් පස්සේ කොට චූල වංශයේ රජවරු නම් කළා. ඒ ඊටාම සාධාරණ වර්ගීකරණයක් නොවේ. ඒ අපි විශේෂයෙන් මතක තබා ගත යුතුයි. ඒතර දුවේ පුතේ මහා වංශයේ දෙවන කොටස. එතකොට එය අපි අවශ්‍ය වෙනවා අපි දැන් මේ අධ්‍යයනයේදී විමසා බලනකොට. එහි කියන්නේ කුමක්ද මහා වංශයේ දෙවන කොටස? ධාතු ගර ධාතු ගේහ යන යෙදුම් මහා වංශයේ මුල් කොටසේ කතුවරයා තූප ගර චේතිය ගර යන නම් වලින් හැඳින්වූ ගොඩනැගිලි විශේෂයේ වෙනුවට යොදාගෙන තිබේ. අන්න දැන් අපි මීට පෙර තොරතුරු දැක්ුවේ මහා වංශයේ පළවෙනි කොටසේ තිබුණු මූලාශ්‍රය නැත්නම් ඒ සාධක. ඒ වයේ තූප ගර චේතිය ගර කියන නම් වලින් ඒව හැඳින්නුවේ. දේවස් පරයාය සමානයිනේ. ඒතර ඒවම හඳුන්වන්න මේ මහා වංශයේ දෙවන කොටස 13 වන සියවස වගේ වෙනකොට. දැන් බලන්නේ කාල අවකාශමය වශයෙන් දුරස්භාවය. ඒ යුගයේ ඒ විවහාර කරපු විදිය නේද? දැන් මේවා තමයි අපේ දුවල පුතාලා විමර්ශනශීලීව අධ්‍යයනය කළ යුතු තැන්. යමක් අධ්‍යයනය කරනකොට දැන් ඉහළ ශ්‍රේණි දරුවෝ විදියට යමක් විමර්ශනශීලීව තාර්කිකව විමසා බැලීම හරි වැදගත්. එතකොට 13 වන සියවසේදී ධාතු ගර ධාතු ගේහ දැන් බලන්න එක වෙනස. දැන් මේක තූප මේක ධාතු. දැන් ධාතු කිව්වම සර්වඥ ධාතු අදහස් වෙනවා නේද? බුදුහාමුදුරුවන්ගේ ශ්‍රී දේහයේ නේද? ඒ ආදාහනයේදී ශේෂ වූ කොටස් ධාතු. ඒතකොට ධාතු ගර ධාතු සහිත ගෘහය ධාතු ගේහ ගේහ කියන්නේ ගේහ කියන එක නේද? ධාතු ගේහ. ඒතකොට ඒ නම් වලින් හඳුන්වලා තිබෙනවා. ගේහ කියන එක ගෘහ කියන වචනයෙන් හැදෙන්නේ. එතකොට නිදසුන් කීපයක් අපිට විමසා බලන්න පුළුවන්. දෙවෙනි අග්බෝධි නැත්නම් අග්බෝ රත්තුමා තූපාරාමය තූපය ප්‍රතිසංස්කරණය කරවා ඒ වටා පරයන්කාසන 4ක් තබ්බවා ඒ මත බුදු පිළිම තැන්පත් කළේ. ඔන්න දැන් මේ මහා වංශ දෙවන අදියර නැත්නම් මහා වංශයේ දෙවන කොටසේ සඳහන් වන තොරතුරු. දෙවන අග්ගබෝධිය අපේ දුවල පුතාලා මතක තබා. කවුද රජුරෝ? දෙවැනි අග්ගබෝධි. මෙන්න මේ දෙවන අග්ගබෝධි රජතුමා තූපාරාමේ
තූපය නැවත ප්‍රතිසංස්කරණය කරනවා. දැන් අතන තූපාරාමයට තූපගරයක් ඉදි කළේ නැත්නම් චෛත්‍යගරයක් ඉදි කරා වසභ මහ රජුරු. දැන් මේ අග්ගබෝධි රජුරු තූපාරාමයේ ප්‍රතිසංස්කරණය කරවා එය වටා පර්යංකාසන 4ක් අපි දැකලා තියෙනවා චෛත්‍යවල අපේ දුවල පුතාලා ගමේ පන්සලේ එහෙම ඇති. චෛත්‍ය වටා ආසන 4ක් තබ්බවා ඒ මත බුදු පිළිම තැන්පත් කළා. දැන් සාමාන්‍යයෙන් මේ බුදු පිළිම 4ක් චෛත්‍ය සිව් දිසාවේ තැන්පත් කරන්නේ ප්‍රධාන වශයෙන්ම සතර බුදුරජාණන් වහන්සේ සිහිපත් වෙන බෞද්ධ සාහිත්‍ය අපි විශ්වාස කරනවා මේ භද්‍ර කල්පයේ පහළ වුණා කියලා බුදුහාමුදුරුවරු 4 දෙනා. කවුද 4 නම? කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම. ගෞතම අපේ බුදුහාමුදුරුවෝ. එතකොට කකුසඳ, කොණාගම, කාශ්‍යප, ගෞතම කියන සතර බුදුරජාණන් වහන්සේලා සිහිපත් කරලා ඒ ඉදිකිරීම කරනවා. එතකොට අපි දන්නවා අදත් රුවන්වැලි මහා සෑය දාගැබකට ගියාම නේද මේ වාහල්කඩ 4ක් තියෙනවා. ඒ ආසනේ බුදු පිළිම 4 සිව් දිසා උතුර දකුණ නේද නැගෙනහිර බටහිර කියන 4 දිසාවට ඒ නිර්මාණය කරලා තියෙන බුදු පිළිම සහිත නේද පර්යංකාසන 4ක් තබ්බවා ඒ මත බුදු පිළිම තැන්පත් කරා කියලා සඳහන් වෙනවා. ඒතර ඒක ඉතාම වැදගත් අවස්ථාවක්. ඉතාම වැදගත් අවස්ථාව. බුදු පිළිම 4ක් තැන්පත් කිරීම බුදු පිළිමයක් චෛත්‍යයත් එක්ක බද්ධ වුණා. අන්න චෛත්‍යාංගයට බුදු පිළිමාංගයත් එකතු වුණා. ඒක සුවිශේෂී අවස්ථාවක් විදිහට අපිට දක්වන්න පුළුවන්කම ලැබෙනවා. ඊළඟට තවද ඔහු ධාතු ගරෙහි චිත්‍ර කර්මාදියද කවුද ඔහු කියලා කියන්නේ? දෙවන අග්ගබෝධි රජුරු. ඒතර දෙවන අග්ගබෝධි රජුරුවෝ ධාතු ගරයෙහි අන්න වචනේ අලුතෙන් යොදන වචනේ. මොකද ඒ දෙන්නේ ධාතු ගරය කියන වචනේ. දැන් මෙච්චර කාලයක් යෙදුවේ කුමක්ද වචනේ? තූපගර. නැත්තම් චේතිය ගර කියන. ඒතකොට චේතිය ගර එහෙම නැත්තම් තූපගර කියන එක වෙනකොට ධාතු ගර කියන වචනේ යෙදෙනවා. අන්න විශේෂී තැන. ඒතර මේ ධාතු ගරේ චිත්‍ර කර්මාදියද ගල්හා ඇද්දත් කැටයම්ද රත් ඡත්‍රයක්ද කරවි රත්තරන් වලින් ඡත්‍රයකුත් කරනවා. මුල් කාලේ දාගැබ් වලට තිබුණේ ඡත්‍ර. මේ අපි අද හඳුන්වන විදිහට කොත් කැරැල්ල නෙමෙයි. කොත් කළ ඡත්‍රාවලියක් තමයි තිබුණේ. ඡත්‍රාවලියක්. ඡත්‍රාවලිය. ඒතකොට ඡත්‍රයක්ද කරවි. මේ විස්තරෙහි ධාතු ගරහා ගේහ යන වචන වලින් හැඳින්වෙන්නේ කලින් තූපගර නමින් හැඳින්වූ ස්මාරකය නවීකරණයට පත් කිරීමෙන් පසු. අන්න බලන්න. දැන් අග්බෝ රජුරුවන්ගේ කාලේ වෙනකොට වසභ රජුරුවන්ගේ කාලේ තිබුණු අපි හඳුන්වපු තූපගර කියන සංකල්පය නවීකරණයට ලක් වෙනවා. අපි දන්නවා කාලයත් එක්ක දේවල් අලුත් වෙනවා. විහාරයකුණත් අංග අලුත් වෙනවා. පැරණි අංග අභාවයට යනවා. නව අංග එකතු වෙනවා. නවීකරණය කියන්නේ ඒකනේ. එතකොට කලා නිර්මාණත් නවීකරණය වෙනවා. අතීතයේ තිබුණු විදිහ නෙමෙයි සමහර කලා නිර්මාණ අද වෙනකොට. බෞද්ධ කලා නිර්මාණ වල ලක්ෂණ අඳුර ගන්න පුළුවන්. විවිධ ආభాස ලැබෙනවා. විවිධ සංස්කෘතීන් වල ආభాස. දැන් පොළොන්නරු යුගයට ගියාම ඒ හින්දු බලපෑම ලැබෙනවා. මහායාන බලපෑම ලැබෙනවා. ඒ සංස්කෘතියේ ස්වභාවයද අපි කියන්නේ බෞද්ධ සංස්කෘතියනේ. ඒක බෞද්ධ සංස්කෘතිය අපි අඳුරගන්නේ මේ වෙනස් වීමේ ස්වභාවය. අපේ දුවල පුතාලා මේ විශේෂක ලබන නිපුණතාවක් තමයි සංස්කෘතිය වෙනස් වෙනවා. එහෙමනම් එය අපි ඉවසීමෙන් දරා ගන්න ඕන කියන එක නේද? ශාස්ත්‍රීයව නේද? දැන් අපි කෙනෙක් බුදු පිළිමයක ස්වරූපය වෙනස් වුනහම කලබල වෙනවා. හැබැයි අපි දුවල පුතාලා දැන් බුදු පිළිමේ ඉතිහාසය ඉගෙනගෙන ඒ කලා නිර්මාණයක් විදිහට ගොඩනැගුණු ආකාරය ඉගෙන ගත්තාම ඒ තරම් කලබල විය යුත්තක් නොවේ. ඔබ ඒතකොට ශික්ෂණය ලබනවා ඒ සංස්කෘතිය කියන එක වෙනස් වෙනවා. නව අංග එකතු වෙනවා. පැරණි අංග අභාවයට යනවා. සමහර පැරණි අංග නැවත නවීකරණ ස්වරූපයෙන් එකතු වෙනවා. සංස්කෘතිය ස්වරූපේ එය. අන්නේ අපි ඉගෙන ගන්න එක හරි වැදගත් අපේ ශික්ෂණයට. නේද?
ඊටාම වැදගත් අවස්ථාවක් බවට පත් වෙනවා. එහෙමනම් මේ තූපගර නමින් හැඳින්වෙන ස්මාරකය නවීකරණයට පත්වීමක් තමයි මෙහිදී හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. ඒක තූපගර කියන වචනයම වෙනස් වෙනවා ධාතුගර නැත්නම් ධාතුගේහ කියන අදහසින්. එම නවීකරණය ප්‍රතිසංස්කරණ වලට සීමා නොවේ. තූපය හතර පැත්තේ පර්යංකාසනවල බුදු පිළිම පර්යංකාසන මත තැබූ බව සඳහන් වීමෙන් අනාවරණය වන්නේ ඒවා ධ්‍යානී බුදු පිළිම බව. මේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහතා දක්වන අදහස මහායානී බලපෑම ලංකාවට ලැබෙනවා කියන අදහස. මොකද මහායාන බුදුදහම අනුරාධපුර යුගයේ අගභාගය වෙනකොට ලංකාවේ බෞද්ධ කලාවලට ප්‍රධාන වශයෙන් බලපාන මහායාන. අපි දන්නවා මහායාන බුදුදහම අභේගිරිය ජේතවනයේ කියන ප්‍රධාන ආරාම සංකීර්ණ දෙක ඔස්සේ ඒ ආරාම ගුරුකුල දෙක ඔස්සේ අපේ රටට ලැබෙනවා. ඒතකොට මහායානයේ සංස්කෘත ආභාසය ලැබෙනවා. ඒතකොට ඒ අනුව මේ ධ්‍යානී බුදු පිළිම සතර ධ්‍යානී බුදු පිළිම තමයි මේ තැබුවා කියන අදහස සඳහන් වෙන්නේ. එතකොට අපිට පේනවා තූපය හතර පැත්තේ පර්යංකාසනවල බුදු පිළිම තැබීම අනාවරණය වෙනවා ධ්‍යානී බුදු පිළිම. ඔන්න අපේ දුවලපොළ මතක තියාගන්න. මීට කලින් අපේ දුවල පුතාලා මේ වචනේ අහලත් නැතුව ඇති. මොනවද මේ ධ්‍යානී බුදු පිළිම කියන්නේ? ධ්‍යානී බුද්ධ කියන්නේ මොනවද කියන්නේ? ඒතර ධ්‍යානී බුදු පිළිම පිළිබඳ අදහස අපිට මෙහිදී අනාවරණය කරගන්න පුළුවන්කම ලැබෙනවා. පැහැදිලි දුවල පුතාලට? හොඳයි. එහෙමනම් අපි ඊළඟ කොටසට ප්‍රවේශ වෙමු. බලන්න. මේ අනුව කලින් තේමාවට බුදු පිළිම හතරක් අයත් වේ. මොකද තේමාව? ධාතු ගේහ නැත්නම් ධාතු ගර කියන තේමාව. ධාතු ගර නැත්නම් ධාතු ගේහ. ගෘහ කියන එකෙන් තමයි ගේහ කියන එක හැදෙන්නේ. ගෙය කියලානේ ඊපස්ස අන්තිමට සිංහලයේ දෙන්නේ නේද? ගේහ ගේ. එබැවින් තේමාවේ වෙනසක් මෙහි පැහැදිලිව දක්නට ලැබේ. මේ தত্ত্বය යටතේ තූපගර යන නාමය තව දුරටත් මේ ස්මාරක සඳහා යෙදීම අනුචිත නිසා ධාතුගර යන නව විවහාරයක් හඳුන්වා දෙන ලද බව පෙනේ. මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ ඇදුරුතුමා දක්වන අදහස මේ தত্ত্বය යටතේ තූපගර කියන නාමය තව දුරටත් මේ ස්මාරක සඳහා යෙදීම අනුචිතයි. උචිත උනේ නැහැ. තූපය පමණක් නොවේ. දැන් මේ තූපය පමණක් නොවේ බුදු පිළිමත් එකතු වුණා. එතකොට මේ හතරක් බුදු පිළිම එකතු වුණා නේද පර්යංකාසනවල. එතකොට ඒ නිසා ඒ සඳහා යෙදීමට සුදුසු විවහාරයේ විදියට ගන්නෙ ධාතුගර නැත්නම් ධාතුගේහ. ධාතුගර යන වචනේ සිංහල රූපය දාගේ යන්නේ. අන්න දාගේ වුණා. ධාතු කියන එක දා වෙනෝ සිංහලෙන්. ධාතු කියන එක සිංහල ප්‍රාකෘතිය දා. ගර කියන එක ගේ. දාගේ. ධාතු ගර. ඔන්න හැදිච්ච විදිය බලන්න. දාගේ. ධාතු නම් දා. දැන් තත්භව වෙනවා. තත් සම ධාතු. දා වෙන්නේ තත් භව බිඳෙනවා නේද? භව කියන්නේ බිඳෙනවා. අන්න. ගර කියන එක ගේ බවට පත්. ඒතකොට දාගේ. අන්න දාගේ යන්නයි. මේක විශේෂයෙන් අපේ දුවල පුතාලා මේ කාරණේ විශේෂයෙන් මතක තබා ගන්න. ඔන්න දාගේ. හතරවෙනි මහින්ද රජුගේ මිහින්තලා ශිලා ලිපියේ දාගේ යන සඳහන වේ. ඔන්න අනුරාධපුර යුගයේ අග භාගයේ මානවම්ම රජ පරපුරට අයිති හතරවෙනි මිහිඳු නැත්නම් මහින්ද රජුරු ලියන වැදගත් ශිලා ලිපියක් තමයි මිහින්තලා පෝරු ලිපිය. මිහින්තලා පෝරු ලිපිය ප්‍රධාන පෝරු ලිපියක්. මිහින්තලා ආරාම සංකීර්ණයේ අදටත් දකින්න තියෙන පෝරු ලිපිය. අපි මේ පිළිබඳව සාකච්ඡා කරලා තියෙනවා බෞද්ධ සංස්කෘතිය විෂය. එතකොට මිහින්තලා ශිලා ලිපියේ දාගේ කියන වචනේ තියෙනවා. ඔන්න තියෙන තැන මේ මූලාශ්‍රය මතක තියාගන්න. කොහෙද? මිහින්තලා ශිලා ලිපිය. ඔන්න අපේ දුවල පුතා මතක තියාගන්න. කවුද මිහින්තලා පෝරු ලිපිය ලියන්නේ? හතරවන මිහිඳු රජුරු. නැත්නම් මහින්ද රජුරු. හතරවෙනි මහින්ද.
මේ රජ්ජුරුවන්ගේ මේ ලිපියේ තියෙනවා දාගය කියන වචන. එහි බුද්ධාභිෂේකයේ පැවැත්වීමට බුදු පිළිමද තිබූ බව සඳහන්. බුද්ධාභිෂේකය. මේක විශේෂයෙන් මහායානීය බලපෑමත් එක්ක තමයි මේ බුද්ධාභිෂේකය කියන එකේ. බුද්ධ ප්‍රතිමාව අභිෂේක ගන්න. අභිෂේක ගන්න. බුදුහාමුදුර අභිෂේක ගැන්වීම. මේක විශේෂයෙන් මහායානීය බලපෑමත් එක්කෙන සංකල්පයක්. මේ කියන දාගේ බුදු පිළිමද තිබූ බව එයින් ඔප්පු වේ. මොකද බුද්ධාභිෂේකය කරන්න නම් බුදු පිළිම තිබිය යුතුයි. බුදු පිළිම තිබිය යුතුයි. මෙම දාගය මිහින්තලේ ශිලා ථූපය හා සම්බන්ධ ගෙයක් ලෙස හඳුනාගෙන තිබේ. ඒක පුරාවිද්‍යාඥයින් අඳුර ගන්නවා මේක මිහින්තලේ ශිලා ථූපය හා සම්බන්ධ ගෘහයක් විදියට අඳුර ගන්නවා මේ දාගය. ඒතකොට මේ විශේෂයෙන් වැදගත් නිගමනයක් මිහින්තලා ශිලා ලිපියේ තිබෙන මේ දාගය පිළිබඳ තොරතුරු. දාගය කියන්නේ ධාතු ගෘහ කියන්නේ. ඒතකොට මේ ධාතු ගෘහයේ චෛත්‍යයක් තිබුණා. ඒ වගේම බුදු පිළිමක් තිබුණා. දාගේ තේමාවටද ථූපය හා බුදු පිළිමේ අයත් වන බව මෙයින් පැහැදිලි වේ. දැන් මම පෙර සඳහන් කරා වගේ නේද? මේ දාගේ තේමාවට ථූපයක් බුදු පිළිමයක් කියන දෙකක් අයිති වෙන බව අපිට එයින් පැහැදිලි වෙනවා. 13 වන සියවස සිට රචිත සිංහල ග්‍රන්ථවල මීට කලින් විස්තර කරනු ලැබූ දාගේ යන වචනය මුලට වට අන්න විශේෂ තැනක්. සිංහල ග්‍රන්ථවල වට කියන එක තියෙනවා. සංස්කෘතේ නම් වෘත්ත වට නේද? යන විශේෂණය එකතු කොට තනාගත් වටදාගේ යන විවහාරය අන්න ධාතුගේ කියන එක ධාතු ගර කියන එක නේ ධාතු දා ගේ ඒකට එකතු වෙනවා වට. ඔන්න වටදාගේ ඔන්න වටදාගේ කියන විවහාරය හැදුණු විදිය 13 වන සියවස වෙනකොට බලන්න. එතකොට මේක සංවර්ධිත අවස්ථාවක් අපිට පේන්නේ. කොහොමද සංවර්ධනය වුනේ? කොයි ආකාරයකටද? මුලින්ම තිබුණේ චේතිය. මුලින්ම තිබුණේ කුමක්ද? චේතිය. චේතිය නැත්නම් චෛත්‍ය. ඒක තමයි ඊට පස්සේ ථූපය නැත්නම් චෛත්‍ය නැත්නම් ථූපයෙන්. ඒ ථූපය තමයි ඊට පස්සේ මොකද්ද වෙන්නේ? ථූපයට ගෙයක් ඉදි වෙන්නේ. අන්න ඒක ථූපගර වුණා. අන්නේ ථූපගර කියන එකට දාගේ නේද? ධාතුගර වුණා. ධාතුගර කියන එක තමයි ඊළඟට මොකද වෙන්නේ? මේ ධාතුගර කියන එක දාගේ තමයි ඊට පස්සේ මොකද වෙන්නේ? වටදාගේ. ඔන්න වටදාගේ දක්වා සංවර්ධන නවීකරණය. මේකට අපි කියන්නේ නවීකරණය. අලුත් වෙනවා. නව සංකල්ප, නව අදහස්, නව කලා අදහස් එක්ක දියුණු වෙනවා. බලන්න ඒක ඊට හොඳ සංස්කෘතිය ලක්ෂණයක්. වටදාගේ නවීකරණය අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබේ. එතකොට තූපාරාම වටදාගේ දැන් බලන්නේ වට කියන එක වෘත්ත කියන එක. එතකොට ඒ විශේෂණ එකතු කරලා ඒක තනා ගන්න වටදාගෙන විවාහ. එතකොට තූපාරාම වටදාගේ, පොළොන්නරුව වටදාගේ හා අත්තනගල්ලේ වටදාගේ ගැන පූජාවලිය හා දළදා සිරිත ග්‍රන්ථවල සඳහන් වෙනවා. ඔන්න 13 සියවසෙන් පසුව රචනා වූ සිංහල ග්‍රන්ථ විදිහට අපි සලකන පූජාවලිය මේ විශේෂ දඹදෙණි යුගයේ මයුරපාද පරිවේනාධිපති බුද්ධ පුත්ත කියන හාමුදුරුව රචනා කරන ලද පූජාවලිය අරහම් බුදු ගුණය පදනම් කරන් ලියුණු පොතේ ඒ වගේම දළදා සිරිත විශේෂ කුරුණෑගල යුගයේ රචනා වෙන දළදා සිරිත කියන ග්‍රන්ථවල විශේෂයෙන්ම මෙන්න මේ විදිහට සඳහන් වෙනවා තූපාරාම වටදාගේ, පොළොන්නරු වටදාගේ, අත්තනගල්ලේ වටදාගේ කියන මේ වටදාගේවල් සම්බන්ධ. ඔන්න වටදාගේ වචන. ඔන්න වටදාගේ උදාහරණ මොනවද? ඔන්න දුවල පුතල් දැන් මතක තියාගන්න. වටදාගේවල් වලට උදාහරණ. තූපාරාම වටදාගේ, පොළොන්නරු වටදාගේ, අත්තනගල්ල වටදාගේ. 15 වන සතවර්ෂයේදී ලියන ලද සංදේශ කාව්‍ය කිහිපයකද වටදාගේ යන විවහාරය දක්නට ලැබේ. ඉන්න බලන්න එතකොට පශ්චාත් කාලීනව
13 වන සියවසේ ඉඳලා මූලාශ්‍රවල මේ වටදාගේ පිළිබඳ සඳහන් අපිට හමු වෙනවා. ඊළඟට මෙම වටදා ගෙවල් වල දාගැබ තූපය ගැන පමණි සඳහන් වේ. එපමණකින් එහි බුදු පිළිම නොවී යයි අපට කිව නොහැකි. අත්තනගල්ලේ වටදාගේ බුදු පිළිම අදත් දක්නට ලැබේ. 19 වන සියවසට අයත් දියසැවුල් සංදේශයේද වටදාගේ දාගැබ ගැන සඳහන් වේ. අදත් මෙම ස්මාරකයේ විශේෂය වටදාගේ යනුවෙන්ම හැඳින්වේ. අන්න එතකොට දුවේ පුතේ මෙතන අපි විශේෂයෙන් ඉගෙන ගන්න ඕන කාරණේ තමයි මේ වටදා ගෙවල් වල දාගැබ නැත්නම් තූපය ගැන සඳහන් වෙනවා. එතකොට මේ තූපය තිබෙන නිසා තමයි වටදාගේ ධාතු ග්‍රහය කියන අදහසම නෙමෙයි. ඒ තුල චෛත්‍යයත් බුදු පිළිමත් කියන අංග දෙකම දකින්න ලැබෙන. විශේෂයෙන්ම 19 වන සියවසේ ලියවුණු මේ දියසැවුල් සංදේශය මාතර මහනුවර සාහිත්‍ය යුගයට තමයි හිතෙන්නේ මේ දියසැවුල් සංදේශය. මේ දියසැවුල් සංදේශේ වටදාගේ දාගැබක් තිබුණු බවට සඳහන තිබේ. විශේෂයෙන්ම අත්තනගල්ල විහාරය හරි වැදගත්. ශ්‍රී සංඝ බෝරජ්ජුරුවෝ ඉසදම් දීමුයි ප්‍රවෘත්තිය විශේෂයෙන්ම අත්තනගලු විහාර වංශය වගේ පොතපත. ඒකට එහි සඳහන් වෙනවා මේ වටදාගය පිළිබඳ. අදත් එහි බුදු පිළිම දකින්න ලැබෙනවා. එතකොට මෙම ස්මාරක විශේෂය වටදාගේ කියන නමින් තමයි හැඳින්වෙන්නේ. මේ මූලාශ්‍ර මතක ගන්න දියසැවුල් සංදේශය කියන කාර්යය. අපි දුවල පුතාලා මතක තබා ගැනීම හරිම වැදගත් වෙනවා. ඊළඟට මෙහි විස්තර කළ අන්දමට වටදාගේ යන විවහාරය ධාතුගර දාගේ විවහාරයේම වර්ධනයක් බැවින් ඒ ඉතිහාසය යටත් පිරිසෙන් ක්‍රිස්තු වර්ෂ 7 වෙනි සියවස දක්වා අතීතයට විහිදී තිබේ. අන්න හරි වැදගත් තැන. මොකක්ද ඒ කියන්නේ? මෙහි විස්තර කළ අන්දමට වටදාගේ යන විවහාරය ධාතුගර දාගේ විවහාරයේම වර්ධනයක් බැවින් එහි ඉතිහාසය යටත් පිරිසෙන් ක්‍රිස්තු වර්ෂ 7 වන සියවස දක්වා විහිදී යන. මොකද ඒ කියන්නේ ධාතුගර දාගේ විවහාරයේම වර්ධනයක් තමයි වටදාගේ කියන එක. ඒතකොට මේ 7 වන සියවස දක්වා විහිදී යනවා කියලා නිගමනය කරන මහාචාර්ය චන්ද්‍රාවික්‍රම ගමගේ. පුරාවිද්‍යාත්මක සාධක කිහිපයක්ද මෙහිලා සලකා බැලීම ප්‍රයෝජනවත්. ඔන්න පුරාවිද්‍යාත්මක පැත්තට දැන් යමු. අපි කතා කරේ මෙතරම් මොන මූලාශ්‍රය පිළිබඳවද? සාහිත්‍යමය මූලාශ්‍රය. සාහිත්‍යමය මූලාශ්‍රය පිළිබඳ. ඒතකොට දැන් අපි බලන්නේ පුරාවිද්‍යාත්මක සාධක. අනුරාධපුර දිස්ත්‍රික්කයේ හත්තිකුච්චි විහාරය. අන්න හරි වැදගත් යන. හත්තිකුච්චි කියලා කියන්නේ අත්තනගල්ල අපි දැන් කතා කරානේ ශ්‍රී සංඝ බෝරජ්ජුරුවෝ හිස දන් දීපු තැන. අත්තනගල්ල. එතකොට අත්තනගල්ල වගේම වැදගත් තැනක් තමයි හත්තිකුච්චි. එතනත් පුරාවිද්‍යාත්මක වශයෙන් මේ සාධක තිබෙනවා. ඒතර හත්තිකුච්චි විහාරයේ තූපගරේ බුදු පිළිම රහිත පැරණිම නිදිසුණක්. අන්න බුදු පිළිම රහිත තූපගරයක් තියෙනවා. අන්න චෛත්‍ය විතරක්. චෛත්‍ය වටා ගෘහය බුදු පිළිම නැහැ. ඒක හරි වැදගත් යන පැරණිම නිදසුණක්. කොහෙද? හත්තිකුච්චි විහාරය. අපි දුර මතක තියාගන්නම. කොහෙද නම? හත්තිකුච්චි විහාර. අනුරාධපුරයට නුදුරුව. හත්තිකුච්චි විහාරය. ඒක මතක තබා ගන්න. ඊළඟට එක දිගටම තූපගරයක් ලෙස පැවති බවට සැකයක් නැත. මොකද හත්තිකුච්චි විහාරයේ තූපගරේ. තූපාරාම තූපගරයේ මුලදී බුදු පිළිම තිබුණු බවට සාධක නැත. අන්න තූපාරාම තූපගරයේ දිගටම බුදු පිළිම තිබුණු බවට සාධක ලැබෙන්නේ නැහැ. මුලින් එයට බුදු පිළිම එක්කලේ දෙවන අග්ගබෝධි. අපි දැන් අග්ගබෝධි රජුගෙන් කතා කරා මීට පළමුව. ඒතර දෙවෙනි අග්ගබෝධි රජුගේ කාලේ තමයි තූපාරාම තූපගරයට බුදු පිළිම එකතු වෙන්නේ. ඒතකොට ඒක ටිකක් පශ්චාත් කාලීනව සිද්ධ වෙන සිදුවිය. මුල්ම කාලේ බුදු පිළිම තිබුණේ නැහැ. පස්සේ තමයි එකතු වෙන්නේ. මේ බලන්න. ඔන්න රූප සටහන.
මේ කොහෙද? තූපාරාමේ නේද? ලංකාවේ පළවෙනි ඓතිහාසික දාගැබ. ඓතිහාසික දාගැබ. මෙන්න මේ දාගැබ දිහා හොඳට බලන්න. හොඳට බැලුවහම පේනවා අපේ දුවල පුතාලට පර්යංකාසන 4ක් තියෙනවා. මේ 1 2 3ක් පේනවා. මේ පැත්තේ පර්යංකාසනේ පේන්නේ නැහැ. ඒවයි බුදු පිළිම තිබෙනවා. ඒත් එක්කම මේ කුළුණු. මේ ඉතුරු වෙලා තිබෙන කුළුණු. අපේ දුවල පුතාලා අනුරාධපුරයේ වන්දනාචාරිකාව එහෙම ගියාම දහම් පාසලෙන් එහෙම චාරිකා යනකොට බලන්න ගියාම මෙන්න මේ තූපාරාමයේ අද නම් මේ රූපේ තිබෙන්නේ අද මේක වහලක් නිර්මාණය කරලා තියෙන්නේ පැරණි තූපගරේ ඒ ස්වරූපේට. එතකොට මෙහි මේ කුළුණු හිස් වලින් මේ පැරණි තූපගරය තිබූ බවට සාධක නෂ්ටාවශේෂ නේ නටපු. එතකොට මේ මත ලී වලින් වහලක් නිර්මාණය කරලා තියෙන්න ඇති කියලා මහාචාර්ය පර්ණවිතාන මහතා උපකල්පනය කරනවා. අපේ දුවල පුතාලගේ තූපගර සම්බන්ධව තියෙන චේතියකර සම්බන්ධව තියෙන පාඩම කොටසේ මහාචාර්ය පර්ණවිතාන මහතා විසින් ස්තූප කියන ග්‍රන්ථයේ තූපාරාම තූපගරේ පැවති බවට සාධක දක්වන තැන ඒ නිර්මාණය කරලා තිබෙනවා. එහි ආකෘති අනුරුව කොයි ආකාරයකද එහි සැකැස්ම තියෙන්නට ඇත්තේ කියන එක සම්බන්ධ. එතකොට ඒ පිළිබඳව අපේ දුවල පුතාලට ඔබේ පෙළ පොතේ ඒ ඡායා සටහනක් දීලා තියෙන එක පොතක් පොතේ බලන්න අපේ දුවල පුතාලා කොයි විදිහේ වහල හැඩේ තිබුණේ කියලා. මුලින්ම යටම ගල් කණු. එතකොට මේ නෂ්ටාවශේෂ අපිට හම්බෙන්නේ මේ ගල් කණු හිස්සෙන් බිම තිබෙනවා. මේ පේනවා පැහැදිලි. එතකොට වහල නිර්මාණය කරලා තියෙන බොහෝ විට ලී කියන අදහස අපිට ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට දුවේ පුතේ මෙන්න මේ විදිහට අපිට සාධක අපිට නිගමනය කරන්න පුළුවන්කම ලැබෙනවා. හොඳට බලාගන්න මේ තූපාරාම දාගැබේ තූපගරය. මේ තියෙන්නේ ලංකාරාමයේ. අනුරාධපුර යුගයේ තවත් කුඩා ස්තූපයක් ලංකාරාමයේ කියලා කියන්නේ. මේ ලංකාරාමයේ වටා තූපගරයක් තිබූ බවට මේ සාධක මේ ගල් කණු පේලි කීපයක් තිබුණා. මේ පිළිබඳ විදිරියේදී සාකච්ඡා කරන මේවයි කොයිතරම් කණු ප්‍රමාණයක් තිබුණද උස ප්‍රමාණ නේද ඒ පිළිබඳ. එතකොට ඒ දාගැබෙත් මේ පර්යංකාසන 4ක බුදු පිළිම තිබෙන බව 3ක් අපිට පේනවා. අනිත් පස්සේ අපිට පේන්නේ නැහැ ඡායා රූපයේ. ඒක ලංකාරාම දාගැබ. අද මේ ඊට වඩා වෙනස් විදිහට සංවර්ධනය වෙලා තිබෙනවා වර්තමානයේ. මේ පැරණි ටිකක් පැරණි කාලේ ගත්ත ඡායා රූපයක්. එතකොට මේ ලංකාරාම දාගැබ. 4 වෙනි අග්ගබෝධි රජු දවස මලය රාජයෙකු විසින් මණ්ඩලගිරි අන්න මණ්ඩලගිරි කියන්නේ කොහෙද? මැදිරිගිරිය. ඔන්න මණ්ඩල අද කියන්නේ මැදිරිගිරිය. විහාරයේ තූපයට කරවන ලද ධාතු ගිහි තූපය වටා සිව් දිසාවට මුහුණලා හිඳි ධානි බුදු පිළිම 4ක් වේ. අන්න හිඳි ධානි බුදු පිළිම. හිඳි පිළිම ධානි බුදු පිළිම හිඳි පිළිම. හිඳි පිළිම අපි දැන් පිළිමයක ඉරියව් 3ක් තියෙනවනේ. හිඳි පිළිම, හිටි පිළිම, සැතපෙන පිළිම කියලා. ඒතර මේක හිඳි පිළිම නේද? හිඳි ධානී බුදු පිළිම. 4ක් අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතර 4 වෙනි අග්ගබෝධි රජුරුවන්ගේ කාලේ. නේද? කොහෙද? මණ්ඩලගිරි විහාරය. ඒ කියන්නේ මැදිරිගිරි විහාරේ වර්තමාන මැදිරිගිරි විහාරයේ කරවන ලද තැන. පොළොන්නරු වටදාගෙහිද තූපයක් හය වටා ධානී බුදු පිළිම 4ක්ද වේ. ඔන්න තව තැනක්. කොහෙද? පොළොන්නරු වටදාග. පොළොන්නරු වටදාග. පොළොන්නරු අපේ දුවල පුතාලා වන්දනාවේ ගියාම හරි රමණීය ලස්සන තැන පොළොන්නරු වටදාගය. ඒ බලන්න පුළුවන්. එතකොට එහිද තූපයක් හය වටා ධානී බුදු පිළිම. මේවට මොනවද කියන්නේ? ධානී බුදු පිළිම. 4ක් ධානී බුදු පිළිම 4ක් වේ. අත්තනගල්ලේ වටදාගෙයිද මේ තේමාවම ඇති බව කලින් සඳහන් කළා. එතකොට අපිට පේනවා මණ්ඩලගිරි විහාරය, ඒ කියන්නේ මැදිරිගිරි විහාරය, ඒ වගේම පොළොන්නරු වටදාගය, අත්තනගල්ල වටදාගය කියන මෙන්න මේ වටදාගෙවල් වල මේ බුදු පිළිම චෛත්‍යයත් එක්ක බද්ධව තිබෙනවා. ඒක අපි විශේෂයෙන් මතක තබා ගන්න ඕන. තූපගර විහාරය මහා විහාර තේරවාද සම්ප්‍රදායට අයත් වූ ඔන්න සුවිශේෂී කාරණා. අපි දුවල පුතාලා විශේෂයෙන් මතක තියාගන්න ඕන. තූපගර විහාරය කොහෙටද අයිති? මහා විහාරය. ඒක තේරවාද සංකල්පයක්.
එතකොට තූපගර විවහාරය තේරවාද සංකල්පයක් නම් එහි නවීකරණ ස්වරූපය වෙන වටදාගය. වටදාගය කාටද අයිති? මහායානයට. ඒතර ඒක මහායාන සංකල්පයක් එක ගොඩනගෙන. ඒතර තේරවාද සංකල්පය මහායාන සංකල්පයක් දක්වා අபிසංවර්ධනය වෙන අවස. නවීකරණය කියන්නේ ඒක තමයි. අලුත් අදහස්, නව චින්තන, නව කලා අදහස් ගොඩ නැගෙනවා. ඒක තමයි සංස්කෘතියේ ලක්ෂණ. බෞද්ධ සංස්කෘතිය කියලා අපි ඉගෙන ගන්න තේරවාදේ පමණක් නොවේ. දැන් බෝධිසත්ව ප්‍රතිමා ගැන අපේ දුවල පුතාලා ඉගෙන ගන්නවනේ බුදු පිළිම වලදී. ඒතර එහිදීත් මහායාන බලපෑම නේද? ඒ අපි ඉගෙන ගන්න සංස්කෘතිය කියන්නේ අන්නේ ඒක අපි ඉගෙන ගන්න ඕනේ දේ. ඒතර අපි ඕනම දෙයකට නම්‍යශීලීව නේද? මේ ප්‍රවණතා අඳුනගෙන මේ ප්‍රවණතා වලට මුහුණ දෙමින් මේ ප්‍රවණතා වල වටිනාකම් උකහා ගනිමින් ඒවා අපි කොහොමද බෞද්ධ සංස්කෘතිය අපි ගලපා ගන්න කියන එක තමයි මේ විෂය ඉගෙන ගැනීමේ ප්‍රධාන අපේ අභිප්‍රාය. එතකොට දුවේ පුතේ තූපගර විවහාර මහා විහාර තේරවාද සම්ප්‍රදායට අයත්. මහා විහාරය අපේ දුවල පුතාලා දන්නවා. දැන් මහා විහාරය කියන්නේ අනුරාධපුරයේ නේද? මිහිඳු මහරහතන් වහන්සේ බුද්ධ ශාසනය අරන් ලංකාවට වැඩම කිරීමත් එක්ක ස්ථාපනය කරන අපේ රටේ අනන්‍ය බුදුදහම ගොඩනැගෙන තැන මහා විහාර සම්ප්‍රදාය. අපි අදට කියන මහා විහාර සම්ප්‍රදාය කියලා නේද? ඒතර අපේ රටේ අදත් තියෙන නිකාය මහා විහාර වංශික, ශාමෝපාලි මහා නිකාය, මහා විහාර වංශික, රාමඤ්ඤ මහා නිකාය ආදී විදිහට නම් කරන්නේ ඒකයි. එතකොට දේවානම්පියතිස්ස යුගයේ එනම් තේරවාද බුදුදහම ශ්‍රී ලංකාවට හඳුන්වා දුන් මුල් අවස්ථාවේ සිටම මේ විවහාරය ලංකාවේ පැවතුණි. මොන විවහාරයේද? තූපගර චේතිය ගර පිළිබඳ විවහාරයේ මහාචාර්ය චන්ද්‍රාවික්‍රම ගමගේ මහදුරුතුමා දක්වන අදහස්. එතකොට එය මහා වංශය පාලියට පරිවර්තනය කර කාලය 6 වන සියවස පමණ වනතුරු පැවතුණි. මහායානයේ ශ්‍රී ලංකාවේ මුල් බැසගත්තේ ප්‍රථම මහායාන අනුග්‍රහක සිංහල රජු මහාසේන රජුරුවන්ගේ කාලේ ක්‍රිස්තු වර්ෂ 274 ක්‍රිස්තු වර්ෂ 301 වගේ කාලෙදී තමයි මේ මහායානයේ ශ්‍රී ලංකාවේ මුල් බැස ගැනීම සිද්ධ වෙන්නේ. ඒතකොට ප්‍රථම මහායාන අනුග්‍රහක රජු විදිහට අපි සාමාන්‍යයෙන් සලකන්නේ මහාසේන රජුරුවෝ. මොකද බලගම්බා රජුරන්ට පස්සේ තමයි මේ මහායානයේ ප්‍රබලව නැගීම සිද්ධ වෙන්නේ දුවේ පුතේ. මහායානයට පක්ෂපාතකම් දැක්වූ හෝ තේරවාද මහායාන දෙකටම අනුග්‍රහය දැක්වූ රජුන් හා මහායාන ආභාසය ලැබූ ධම්මරුචික භික්ෂූන් විසින් ධාතුගේහ දාගේ පසුව වටදාගේ සිංහල බෞද්ධ සම්ප්‍රදායට එක් කරන ලදැයි කිව හැකි. වැදගත් නිගමනයක් මහාචාර්ය චන්ද්‍රාවික්‍රම ගමගේ මහදුරුතුමාගේ මහායානයට පක්ෂපාතකම් දැක්වූ හෝ තේරවාද මහායාන දෙකටම අනුග්‍රහය දැක්වූ. විශේෂයෙන්ම අග්බෝ ඒත් එක්කම මේ අග්බෝ රජු වගේ රජවරු විශේෂයෙන්ම මහායාන ආදී දෙකටම අනුග්‍රහය දැක්වූ රජවරු. එතකොට මහායාන ආභාසය ලැබූ ධම්මරුචික අන්න සාගලික හා ධම්මරුචික කියලා භික්ෂු සම්ප්‍රදායන් දෙකක්. මහා විහාර, සාගලික, ධම්මරුචික කියලා භික්ෂු සම්ප්‍රදායන් තුනක් ලංකාවේ තිබුණා. අපි නිකාය තුන කියලා කියන්නේ මහා විහාරය, අභේගිරිය, ජේතවනය කියන. මේ ධම්මරුචික භික්ෂුව විසින් ධාතු ගේහ දාගේ පසු වටදාගේ වෙන සිංහල බෞද්ධ සම්ප්‍රදායට එක් කරන ලදැයි කිව හැකියි. ඒතර එක්කව ධම්මරුචික සම්ප්‍රදාය විසින්. ධම්මරුචික සම්ප්‍රදාය විසින්. ධාතු ගේහ දාගේ නැත වටදාගේ තේමාව මහායාන විශ්වව්‍යාපී ධර්මකාය සංකේතවත් කරන්නක් බව ඩී.කේ. දෝහානියන්ගේ අදහසයි. එතකොට ඒක විශේෂ හරි වැදගත්. විශ්වව්‍යාපී ධර්මකාය. ධාතුගේහ කියන අදහසේ සතර බුදුවරු ධ්‍යාන බුදුවරුන්ගේ නියෝජනය කරන්නේ විශ්වව්‍යාපී ධර්මකාය. මහායානයේ අනුව දුවේ පුතේ බුදුහාමුදුරන්ට ත්‍රිකායක් තිබුණා. ත්‍රිකාය සංකල්පය. ත්‍රිකාය. අපි මේ පිළිබඳව අපේ දුවල පුතාලට ධර්මාචාර්ය ශ්‍රේණියේදී වැඩිදුර අධ්‍යාපනයක් ලබා දෙනවා. ධර්මාචාර්ය ශ්‍රේණියේදී මේක ඉගෙන ගන්න පුළුවන් ත්‍රිකාය සංකල්පය. මහායානයේ තියෙන ප්‍රධාන සංකල්පයක නාම මාත්‍රිකව දැන ගැනීම හොඳයි. මේ ත්‍රිකාය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ කයවල් තුනක්. නිර්මාණ කාය, සම්භෝග කාය, ධර්ම කාය. නිර්මාණ කාය කියන බුදුවරු සියලු දෙනා වැඩ ඉන්නේ මහායාන මතය අනුව මහායාන ධර්මයේ තියෙන්නේ මේ සුඛාවතී විහුව කියන දිව්‍ය ලෝකේ. සුඛාවතී විහුව කියන සූත්‍රකුත් තියෙනවා මහායානේ. මේ සුඛාවතී විහුව කියන දිව්‍ය ලෝකේ වැඩ ඉන්න බුදුවරු
මවාගත්තු නිර්මාණ කායකින් පැමිණෙනවා. මේ ලෝකයේ සම්භෝග කායෙන් වැඩ ඉන්නවා. සියලු බුදුවරුන්ටම සමාන එක තමයි ධර්මකාය. ධර්මකාය කියන්නේ ප්‍රතීති සමුප්පාදේ ශූන්‍යතා සිද්ධාන්තය. ඒතකොට ඒවා පිළිබඳව අපි ඉහළ ශ්‍රේණී ධර්මාචාර්ය දිගෙන ගමු. එතකොට ධාතු ගේහ කියන තේමාව මහායාන විශ්වව්‍යාපී ධර්මකාය සංකේතවත් කරන්නක් විදිහට තමයි දක්වලා. මේ වචනේ මතක තියාගන්න. විශ්වව්‍යාපී ධර්මකාය. එච්චරයි. වැඩි එකෙන් හිතන්න ඕනේ නැහැ. මෙම ග්‍රන්ථයේ 6 වන පරිච්ඡේදයේ විස්තර වන අන්දමට මහා සාංගික ලෝකෝත්තරවාදීන් විසින් ධර්මකාය සංකේතයක් වශයෙන් ස්තූපය යොදාගෙන තිබේ. එතකොට මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මැතිතුමා එතුමාගේ ස්තූප පිළිබඳව ග්‍රන්ථයේ දක්වනවා මහා සාංගික ලෝකෝත්තරවාදී. මහා සාංගික කියලා කියන්නේ අපි දන්නවා නේද? ප්‍රථම ධර්ම සංගායනා අවස්ථාවෙන් අනතුරුව දෙවන ධර්ම සංගායනා උදා වෙනවා. ඒ කියන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 100ක්. ඒ කියන්නේ බුද්ධ වර්ෂ 100 දෙවෙනි ධර්ම සංගායන. එහිදී වජ්ජිපුත්තක භික්ෂූන්ගේ දස වස්තුව පදනම් කරගෙන අපි දන්නවා නිකාය ભેදීය පළවෙනිම ඇති වෙනවා දෙවන සංගායන අවස්ථාව. එහිදී ශාක්‍ය පුත්‍රීය ශ්‍රමණ සම්ප්‍රදාය ප්‍රධාන වශයෙන් කොටස් දෙකට බෙදෙනවා. ඒකීය භික්ෂු සංස්ථාව ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට භින්න වෙනවා. මොනවද මේ දෙක? එකක් තමයි ථේරවාදය කියන එක භින්න වෙනවා. ථේරවාදය. පැරණි හාමුදුරුවරුන්ගේ අදහස් අරන් යන අය ථේරවාද. ඒත් එක්කම මහා සංඝික මහා සංඝය මේගොල්ලෝ වෙනම සංගායනා කරනවා 10000ක් හාමුදුරුවෝ එකතු වෙලා නේද? මහා සංඝික. ඒක මහා සංඝික සම්ප්‍රදාය වෙනම නිකායක්. ඒ මහා සංඝික සම්ප්‍රදායෙන් තමයි මහායානයේ ප්‍රභව වෙන්නේ. ඒක මහා සංඝික ලෝකෝත්තරවාදී මහා සංඝිකින්ගේ එක නිකායක් තමයි ලෝකෝත්තරවාදී කියලා කියන්නේ. ඒතර ඒ අය විශ්වාස කරේ බුදුහාමුදුරුවෝ ලෞකික කෙනෙක් නෙමෙයි ලෝකෝත්තර කෙනෙක්. ත්‍රිකායවාදී ඉදිරිපත් කරේ ඒගොල්ලෝ. බුදුහාමුදුරුවෝ ලෞකික කෙනෙක් නෙමෙයි දිව්‍ය ලෝකේ සුඛාවතී දිව්‍ය ලෝකේ වැඩ ඉන්න ලෝකෝත්තර අදහස් ඉදිරිපත් කරේ ඒගොල්ලෝ ත්‍රිකායවාද. ඒතර ලෝකෝත්තරවාදීන් විසින් ධර්මකාය සංකේතයක් වශයෙන් ස්තූපය යොදාගෙන තිබෙනවා. ඒතර කිතාම වැදගත් තැන. ධර්මකායේ හෙවත් ධර්මයේ කොටස් ස්තූපයේ කොටස් වලට සම්බන්ධ කර තිබේ. ඒතර අපිට පේනවා ධර්මකාය හෙවත් ධර්මයේ කොටස් ස්තූපයේ කොටස් වලට සම්බන්ධ කරලා තිබේ. මීට අමතරව විශ්වව්‍යාපී ධර්මකායේ සම්භෝග අවස්ථාවට මානව රූපී පංච ධානී බුද්ධ මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙනවා. ඔන්න විශ්වව්‍යාපී ධර්මකායේ සම්භෝග අවස්ථාව. අපි කියන සම්භෝග කාය කියලා එක. ඒ අවස්ථාව මානව රූපී පංච ධානී බුද්ධ මණ්ඩලය. ඔන්නක විශේෂම දැන්. පංච ධානී බුද්ධ මණ්ඩලය මගින් ඉදිරිපත් කරලා තියෙනවා. එතකොට අපි දන්නවා වටදාගයක දැන් පොළොන්නරු වටදාගෙට ගියොත් පොළොන්නරු වටදාගේ දැන් මිහිම මැද්දේ දාගැබ වටේට ගෘහය එහි හතර පැත්තේ මෙන්න මෙහෙම බුදු පිළිම හතරක් තියලා තියෙනවා. ඒතර එතන සතර බුදුවරු. නැත්නම් ධානී බුදුවරු හතරද. දාගෙම මැද්දේ තව බුදු පිළිමයක් තියෙනවා කියන අදහස. ඒතර පංච ධානී බුද්ධ මණ්ඩලය. ඔන්න ඔකයි පංච ධානී බුද්ධ මණ්ඩලය. මොකද්ද පංච ධානී බුද්ධ මණ්ඩලය කියලා කියන්නේ? බුදු පිළිම පහයි. දාගෙම එකක්. මෙන්න 1 2 3 4 5. ඔන්න පංච ධානී බුද්ධ මණ්ඩලය කියලා කිව්වේ ඒක. මේ අදහස් මුල් ස්වරූපයෙන් මෙන්ම ඒවාට විකල්පද සිංහල බෞද්ධ සම්ප්‍රදායේ එක් වෙලා තිබෙනවා. ඒතර මහායාන ස්වරූපයෙන්ම මේ අදහස් සිංහල බෞද්ධ සම්ප්‍රදායට එක් වූයේ අනුරාධපුර යුගයේ අගභාගයේ. අපිට මැදිරිගිරි වටදාගෙන් අපිට ඒක අනාවරණය වෙනවා. අනුරාධපුර අගභාගයේදී මේ අදහස් අපේ බුද්ධ ප්‍රතිමාවට එකතු වෙන්නට ඇත්තයි කියන්නේ. මේ කාලයට අයත් තෝපාවැව ස්තූපයේ ධාතු ගර්භයේ හා පොළොන්නරුවේ ගල් විහාරයේ විජ්ජාදර ගුහාවේ තේමාව පංච ධානී බුද්ධ මණ්ඩලය. ඒතර පංච ධානී බුද්ධ මණ්ඩලය අපේ රටේ මහායාන බුදුදහමේ ව්‍යාප්තියත් එක්ක මහායාන සංකල්ප තේරවාදයට ඇතුළත් වීමත් එක්ක ආපු තැන් අපිට අඳුර ගන්න පුළුවන් වෙනවා. විශේෂයෙන් තෝපාවැව ස්තූපයේ ධාතු ගර්භයේ හා පොළොන්නරු ගල් විහාරේ. දැන් පොළොන්නරු ගල් විහාරේ හරි වැදගත්. අපි කියන උත්තරාරාම. පොළොන්නරු උත්තරාරාමය කියලා කියනවා. මහා පරාක්‍රම බහු රජුරු ඉදි කරන පොළොන්නරු ගල් විහාරේ මේ විජ්ජාදර ගුහාව.
දැන් පොළොන්නරු ගල් විහාරේ බලන් ගිහපු දුවල පුතාලා දැකලා ඇති පොළොන්නරු ගල් විහාරයේ අර ගුහාවක් තුල බුදු පිළිම තියෙන හිඳි පිළිම නේද? අන්නේ ගුහාවේ තියෙන වම්පස ගුහාවේ පළවෙනි ගුහාවේ තේමාව පංච ධානී බුද්ධ මණ්ඩලය කියලා මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ ඇතුළුතුමා දක්වලා තිබෙනවා. තෝපාවැව ස්තූපයේ ධාතු ගර්භෙහි බිත්තිවල විමාන තනා ඒවායේ ධානී බුදුවරුන් 5 නමකගේ ප්‍රතිමා තැන්පත් කර තිබේ. අන්න තෝපාවැව ස්තූපය හරි වැදගත්. මේක අපි දුර පුතා මතක තියාගන්න. තෝපාවැව ස්තූපය තියෙනවා ධාතු ගර්භයේ බිත්තිවල. අපි දන්නවා ධාතු ගර්භය කියලා කියන්නේ චෛත්‍ය අභ්‍යන්තරي. දැන් අපි ධාතු ගර්භය ගැන කතා කරොත් චෛත්‍ය ගැන ඉගෙන ගන්නකොට ඉගෙන ගන්න ඇති අපි දුවල පුතාලා රුවන්වැලි මහා සෑය මහතූපේ ධාතු ගර්භේ චිත්‍ර ඇඳලා කියලා. අපි චිත්‍ර පිළිබඳ පාඩම අපේ දුවල පුතාලා ඉගෙන ගන්නකොට මහියංගන තූපේ ධාතු ගර්භේ චිත්‍ර ගැන ඉගෙන ගන්න. අන්න ඒ වගේ මේ ධාතු ගර්භයේ විමාන තන දිව්‍ය විමාන තනල ඒ වායේ ධානි බුදුවරුන් 5 නමගේ ප්‍රතිමා තැන්පත් කරලා තිබිලා තියෙන. මොකද විමාන දිව්‍ය ලෝකේ තමයි මේ බුදුවරු වැඩ ඉන්නවා කියන එක මහායාන ඉගැන්වුවේ. පංච ධානි බුද්ධ. එහෙම නැත්නම් සුඛාවති විහුය ලෝකේ. ඒ අදහස් තමයි අරන් තියෙන්නේ. මේ බුදුවරු 5 දෙනා කවුද? ඔන්න බලන්න. වෛරෝචන හේවත් වජ්‍ර සත්ව මැද අමෝඝ සිද්ධි අක්ෂෝභ්‍ය රතන සම්භව අමිතාභ බුද්ධ. ඔන්න ඔය විදිහට තියෙනවා. ඒතර මැද උතුර මැද දැන් මෙහෙම ප්‍රතිමාව ගත්තොත් අපි දැන් ගත්තොත් වටදාගේ මේ මැද්ද මේ දාගැබ මේ වටේ වටදාගේ එහි මෙතන බුදු පිළිමයක් තියෙනවා, මෙතන එකක් තියෙනවා, මෙන්න මෙහෙම සිව් දිසාවට තියෙනවා. එතකොට එහි බෝරෝචන වජ්‍රසත්ව බුද්ධ ප්‍රතිමාව මැද. ඔන්න. ඊළඟ අමෝඝ සිද්ධි උතුරේ. මෙන්න උතුරේ අමෝඝ සිද්ධි. ඊළඟට අක්ෂෝභ්‍ය නැගෙනහිර. රතන සම්භව දකුණ. අමිතාව බුද්ධ බටහිර. මෙන්න මෙහෙම සිව් දිසාවට තිබෙනවා. ඒක මතක තියාගන්න අපේ දුවල පුතාලා. මැද කවුද? වෛරෝචන නැත්නම් වජ්‍රසත්ව. උතුරේ අමෝඝ සිද්ධි. නැගෙනහිර අක්ෂෝභ්‍ය. බටහිර දකුණ රත්න සම්භව. බටහිර අමිතාභ නැත්නම් අමිතාභ බුද්ධ. ඒතර මෙන්න මේ 5 නම තමයි පංච ධානී බුද්ධ කියන්නේ. කවුද පංච ධානී බුද්ධ කියන්නේ? වෛරෝචන, අමෝඝ සිද්ධි, අක්ෂෝභ්‍ය, රත්න සම්භව, අමිතාභ කියන බුදුවරු 5 දෙනා මහායාන. ඊළඟට මේ මණ්ඩලය මුළු විශ්වයම නියෝජනය කරයි. අන්න විශ්වව්‍යාපී පංච ධානී බුද්ධ මණ්ඩලය කිව්වේ ඒකයි. මොකද මුළු විශ්වයම තමයි මේ 5 නමගේ නියෝජනය කරන්නේ. ගල් විහාරයේ එම තේමාව මැද බුදුවරයා ප්‍රාසාදයක් මැද ප්‍රමාණීන් විශාල ලෙස පීටි ගලෙන් සම්පූර්ණයෙන්ම වාගේ රවුමට තනා ඇති අතර අනිත් බුදුවරුන් සිව් දෙනා එම ප්‍රාසාදයේ ඉහළ විමාන 4ක අර්ධ උන්නත කුඩා ප්‍රතිමා වශයෙන් නිර්මාණය කර අර්ධ උන්නත සම්පූර්ණයෙන්ම නිර්මාණය කළා නෑ ගලෙන් අර්ධ උන්නතව තමයි නිර්මාණය කළා තිබෙන්නේ කුඩා ප්‍රතිමා විදියට. ගල් විහාරයේ මැද බුදුරුව ප්‍රාසාදයේ මැදත් ප්‍රමාණයෙන් විශාල ලෙස මේක නිර්මාණය කළා තියෙන. අපේ දුවල පුතාලට විද්‍යාධර ගුහාවේ පොළොන්නරු ගල් විහාරයේ උත්තරාරාමයේ ගියොත් මේක බලා ගන්න පුළුවන්. අපේ දුවල පුතාලා ඔය චාරිකා යනකොට දහම් පාසලෙන් එහෙම පොළොන්නරු යන්න ගියාම මේවා තමයි හොඳට බලන්න ඕන. අපේ ගොඩක් අය ගියාම බලන්නේ නේද මතු පිටින් පේන ප්‍රතිමා ටික බලලා එනවා. හැබැයි මේවයි කලා ඉතිහාසය. මේවේ අර්ථ මොන වගේ සන්දර්භයක් මතද මේව නිර්මාණය වුනේ? මේ නිර්මාණයක තිබෙන සමාජ පරිස්ථිතිය නේද ආගමික වපසරිය. අන්නේදී අපි අධ්‍යයනය කිරීම ඉතාම වැදගත් වෙනවා. මෙසී පංච ධානී බුද්ධ මණ්ඩලය සම්පූර්ණයෙන්ම මානව රූපීව ඉදිරිපත් කර ඇත්තේ ස්තූපවල ධාතු ගර්භවල. අන්න සම්පූර්ණ මානව රූප ඉදිරිපත් කළා තියෙන ස්තූපවල ධාතු ගර්භ ඇතුලේ කියන අදහස්. ඒක අපි දුවල පුතාලා මතක තබා ගන්න ඕන වෙනවා. ඊළඟට ධර්ම ධාතු නමින්ද හඳුන්වනු ලබන වජ්‍ර සත්ව ස්තූපය මගින්ද පෙනී සිටින්නට පුළුවන්. වජ්‍ර සත්ව හඳුනන ධර්ම ධාතු. මොකද මහායානී ධර්ම ධාතු සංකල්පයේ තිබෙන. ධර්ම ධාතු කියන්නේ ධර්මයේ ධාතු විදියට භාවිත වෙලා තිබෙනවා. ඒ සර්වඥ ධාතු පමණක් නොව
මහායානෙ විශේෂයෙන්ම අපි කටුසෑයට එහෙම ගියොත් මිහින්තලේ පේනවා අපිට මහායාන මන්ත්‍ර මහායාන නැත්නම් අපි කියන ඒවට ශ්ලෝක ලියපු මේ ඒ පළක හම්බෙනවා. ඒතර ඒකෙන් අපිට පේනවා විශේෂයෙන් මේ ධර්ම ධාතු සංකල්ප. ඒ ධර්මයේ ධාතු විදියට කොයි ආකාරයටද භාවිත වෙලා තිබුණේ කියන එක. එවිට වජ්‍ර සත්ව නිර්වාණය බව අදහස් වේ. එමෙද එනිසා මැද ස්තූපයක් හා එය හතර පැත්තේ හතර දිසාවට මුහුණලා ධානී මුද්‍රාවෙන් හිඳි. අනේ ධානී මුද්‍රා කියන්නේ භාවනා ඊට ධානී බුද්ධ කියන්නේ. තේරුණාද? මේ අපි දැන් බුදු පිළිම මුද්‍රා ගැන ඉගෙන ගන්නකොට දුර පොතල් ඉගෙන ගන්න පුළුවන්. ධානී මුද්‍රාවෙන් හිඳි පිළිම සතරක් තැබීමෙන්ද පංච ධානී බුද්ධ මණ්ඩලය තනාගත හැකිය. මැදිරිගිරිය හා පොළොන්නරුව වටදාගෙවල් වල පංච ධානී බුද්ධ මණ්ඩලය මේ ආකාරයෙන් දක්වලා ඔන්න. මැදිරිගිරි වටදාගයත් පොළොන්නරු වටදාගයත් කියන මේ වටදාගවලදී පංච ධානී බුද්ධ මණ්ඩලය නිරූපණය කරලා තියෙනවා. ඒකයි ධාතුගය කියලා කිව්වේ. මොනවාද ධාතු? ධර්ම ධාතු. සර්වඥ ධාතු නෙමෙයි. ධර්ම ධාතු. ධර්ම මහායාන සංකල්පන ධර්මයේ ධාතු විදියට ගොඩනගලා තියෙනවා. මොකද මේ පංච ධානී බුද්ධ මණ්ඩලය නියෝජනය වෙන්නේ ලුවිශ්වය. ඒ වගේම නේද? විශේෂයෙන්ම ගත්තොත් එහෙම නේද? මේ නිවන ශ්‍රී ලංකාවේ ධාතුගර හෙවත් වටදාගේ තේමාව මහායාන ආభాසය ලැබුවක් බව සනාත කරන වෙනත් නිදසුන්ද තිබේ. ඒ කියන්නේ ලංකාවේ ධාතුගර නැත්නම් මේ වටදාගේ තේමාව මහායාන ආభాසය. ඔන්න තේරවාදයේ නම් තූපගර අදහස නේද? මහායානයේ ධාතුගර අදහස. සනාත කරන සාධක අපිට ලැබෙනවා. මොනවද? හතරවෙනි මහින්ද රජුරුවන්ගේ මිහින්තලා ශිලා ලිපියේ දාගේ බුද්ධ බිසෝ වට. බුද් බිසෝ වට. දාගේ බුද් බිසෝ වට. ඒ කියන්නේ දාගේ බුද්ධාභිෂේකයට යන සඳහන්. බුද් බිසෝ. බිසෝ කියන්නේ බුද්ධාභිෂේක වට. නේද? යන්නේ සඳහන් වෙන බුද්ධාභිෂේකයේ මහායානයට අදාළ සංකල්පයක්. මම පෙර සඳහන් කරා වගේ දුවල පුතාට මතක ඇති. ඒ සඳහා බුදු පිළිම අවශ්‍ය වුණා. 10 වෙනි ශතවර්ෂයේදී මහින්තලේ දාගේ වටදාගේ බුද්ධාභිෂේකේ පැවති බව එයින් ඔප්පු වේ. ඒතර 10 වෙනි සියවසේ ශතවර්ෂයේ මිහින්තලේ දාගේ වටදාගේ බුද්ධාභිෂේකය පැවති බව අපිට එයින් අනාවරණය වේ. බුද්ධාභිෂේකය මහායානී සිංහල බුද්ධාගමට ලැබුණා. ඒතර බුද්ධාභිෂේකය කියන එක මහායානී සිංහල බුද්ධාගමට ලැබුණා. මේ සිංහල බුද්ධාගම කියලා කියන්නේ දුවේ පුතේ අපි ඒක මතක තබා ගන්න. මේ ජාතියකට සුවිශේෂ බුද්ධාගම කියන එක නෙමෙයි. ඒ රටට දැන් අපි උදාහරණයකට ගත්තොත් බුදුහාමුදුරුවන්ගේ බුද්ධාගම බුද්ධ ධර්මය ඒ රටට ලැබුණාම මේ රටේ සුවිශේෂී සංස්කෘතිකාංගات එක්ක මිශ්‍රණය වෙලා ඊට අනන්‍ය පරිතම ගොඩනැගෙයි. දැන් හරය තියෙන දර්ශනය එකයි. දැන් තේරවාද රටවල වුණා දර්ශනය එකයි. චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ත්‍රිලක්ෂණය, ත්‍රිශික්ෂාව, කන්දායතන ධාතු විභාගය, මේ සංකල්ප එකයි. හැබැයි ඒකට සංස්කෘතිය වෙනස්. දැන් ලංකාවේ තියෙන බුදුදහම අපේ රටේ තියෙන සිංහල සංස්කෘතියත් එක්ක අනන්‍යතා ලක්ෂණත් එක්ක මහායානයේ හින්දු සමය වෙනත් ආගම් එක බලපාලා සම්මිශ්‍රල ගොඩනැගෙයි. දැන් අපේ රටේ තියෙන කිතු නේද? කතෝලික ආදී ක්‍රිස්තියානි සමයනුත් බුදුදහමේ ආభాසයෙන් ගොඩනැගෙනවා. ඒ කියන්නේ ඒවට කලාංග එකතු වෙලා තියෙනවා. නවාංග නේද? ඒතර මේ සංස්කෘතිකාංග එකතු වෙලා තිබෙනවා. දැන් අපේ සදහැගී භක්ති ගීත කියන එක කතෝලිකයන්ගේ කැරෝල් ආශ්‍රයෙන් ගොඩනැගෙනවා නේද? ඒ වගේ එනවා. ඒතර මේ ආගම් සංස්කෘතියිනේ ගොඩනැගෙන්නේ. ගොඩනැගෙන අනන්‍යතාවය අපි හඳුන්වන්නේ රට අනුව. දැන් බුරුමේකට බුරුම බුදුදහම කියලා කියනවා. තායිලන්තේ තායි බුදුදහම. ජපානයක ජපාන් බුදුදහම. එතකොට චීන බුදුදහම. කොරියානු බුදුදහම. මොංගෝලියානු බුදුදහම. ඒ රටේ බුදුදහම හඳුන්වන විදිය. ඒක සිංහල බුද්ධාගම කියලා කියන්නේ මේ රටේ තියෙන බුද්ධාගම. ඒක අපි සුවිශේෂී බුද්ධාගම. එතකොට එය මහායානීය ආభాසයෙන් තමයි මේ බුද්ධාභිෂේකය කියන එක ලැබෙන්නේ. ඒතරී අනන්‍යතා ලක්ෂණයක් බවට පත් වෙනවා. අපේ දුවල පුතාලා ඒව පොඩ්ඩක් ඉගෙන ගැනීම වැදගත්. මේ මොකද අපි බෞද්ධ සංස්කෘතිය තමයි මේ ඉගෙන ගන්න. ඒතකොට එහිදී මේ බෞද්ධ සංස්කෘතිය විශේෂයේදී සිංහල බුද්ධාගම වචනේ හරි වැදගත්. ශ්‍රී ලාංකීය බුද්ධාගම කියන්නත් පුළුවන් මේක. සිංහල බුද්ධාගම කියන්නත් පුළුවන්. ඊළඟට
ධම්මරුචික භික්ෂූන් විසින් මුලදී මහා විහාර භික්ෂූන් විසින් පසුවත් එය පිළිගෙන තිබේ. අන්න වටදාගේ සංකල්පය මුලින්ම ධම්මරුචික මහායාන අදහස් දරපු භික්ෂූන් විසින් තමයි හඳුන්වා දෙන්නේ. එය මුලදී ධම්මරුචිකයින් විසින් පිළිගත්තත් පස්සේ කාලෙක මහායාන මේ මහා විහාරයට අයිති භික්ෂුන් වහන්සේලාත් එය අනුගමනය කරන අර සංස්කෘතිය ස්වරූපය. ඒ සංස්කෘතිය අනිත් එකේ ආభాසය ලබනවා. නේද? අපිට ඒකෙ මිදෙන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. අද අපි තේරවාදය ගත්තොත් තේරවාදයේ ගොඩක් ලක්ෂණ මහායාන බුදුදහමේ තියෙනවා. ධාතු වන්දනාව, ඒත් එක්කම බෝධි වන්දනාව, පෙරහැර නේද? ඒ වගේ ගොඩක් දේවල්. අදත් අනුරාධපුර ශ්‍රී මහා බෝධි විහාරයේ වසරකට වරක් බැගිනුත් දලදා මාලිගාවේ සෑම බදාදා දිනවල නානුමුර මංගල්‍යය නමින් පැවැත්වෙන්නේ මොකද්ද? බුද්ධාභිෂේකය. නානුමුර මංගල්‍ය කියලා පවත්වන්නේ බුද්ධාභිෂේකය. ඒ ස්වરૂපය අධ්‍යතන ස්වરૂපය තමයි ඒ. එතකොට අදත් අනුරාධපුර ශ්‍රී මහා බෝධි විහාරයේ මේ වසරකට බැගින් පවත්වනවා. දලදා මාලිගාවේ සෑම බදාදා දිනකම නානුමුර මංගල්‍ය පවත්වන. ඒතර බලන්නේ සංස්කෘතිකාංග සම්මිශ්‍රණය වෙලා ගොඩ නැගුණු ආකාරය හරිම ලස්සන. ඒතර බලන්න කලින් දැක්වූ කරුණු අනුව තූපගරයත් ධාතුගරහෙවත් වටදාගයත් තේමාවති එකක් අනෙකට වෙනස්. අන්න තේමාව වෙනස්. දැන් තූපගර තේමාවට වඩා නේද ධාතුගර නැත්නම් වටදාගයේ තේමාව වෙනස්. ඒක තූපගර තේමාව ප්‍රධාන වශයෙන් තේරවාද මහා විහාර සම්ප්‍රදාය මත ගොඩ නැගී. වටදාගේ සම්ප්‍රදාය මහායාන බුද්ධාභිෂේක ආදී අදහස් මත ගොඩ නැගී. අන්න එක අපි හොඳට තේරුම් ගන්න ඕන. ඒතර සංස්කෘතිකාංග දෙකක්. මේ දෙක සම්මිශ්‍රණය වෙලා එකට මිශ්‍ර වෙලා සාපේක්ෂව පවතී. දැන් වෙන් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. හරි වැදගත්. එතකොට අපි මේ කාරණේ හොඳ තේරුම් ගන්න. ධම්මරුචික භික්ෂූන් විසින් මුලදී මහා විහාර භික්ෂූන් විසින් පසුවත් එය පිළිගන්න තිබෙනවා. මොකද බුද්ධාභිෂේක. අදත් අනුරාධපුර ශ්‍රී මහා බෝධි විහාරයේ වසරකට වරක් බැගිනුත් දලදා මාලිගාවේ සෑම බදාදා දිනවලත් නානුමුර මංගල්‍ය නමින් එය පැවැත්වේ. කලින් දැක් වූ කරුණු අනුව තූපගරයත් ධාතුගරහෙවත් වටදාගයත් තේමාවතින් එකිනෙකට වෙනස් මත දරගෙන තිබෙනවා. ඊළඟ එක බලමු. තූපගරය තේමාව අතින් ධාතුගරහෙවත් වටදාගයන්ට වෙනස් වූවද තේමාව ආවරණය කරන ගොඩනැගිල්ල සමාන. අන්න වැදගත්. තූපගර කියන එක තේමාව අතින් ධාතුගරයකට වඩා නැත්නම් වටදාගයට වඩා වෙනස් වුණාට ඒ තේමාව ආවරණය කරන ගෘහය ගොඩනැගිල්ල සමාන. අන්න දෙකේම සමාන. බලන්න. සංකල්පය වෙනස්. හැබැයි ගෘහ නිර්මාණ කලාව සමාන. එහි තියෙන දාර්ශනික අදහස, එහි තියෙන ආගමික අර්ථය, එහි තියෙන කලාත්මක අදහස වෙනස් වුණත් කලාත්මික ගෘහ නිර්මාණ ගොඩනැගිල්ල සමාන වෙනවා. කාර්යය සමානයි. මොකද්ද අරමුණ? ඒ ස්තූපයේ ආරක්ෂාව, කල්පැවැත්ම, ඒ වගේම සදහැවතුන්ගේ වන්දනාකරුවන්ගේ පහසුව, ඒ අයගේ පැවැත්ම නේද? බොහෝ විටම වාගේ එය වෘත්තාකාර වර්ගයේ ගොඩනැගෙයි. අන්න හැඩය කොහොමද? වෘත්තාකාර හැඩේ ගොඩනැගිල්ල. තූපයේ කවාකාර හැඩයට අනුරූප වීමේ අවශ්‍යතාවය උඩ එය එසේ වෘත්තාකාර ලෙස සැලසුම් කරන්නට ඇතැයි සිටිය හැකියි. ඒ පැහැදිලි. තූපය අපි දන්නවා කොහොමත් කවාකාරයි, වෘත්තාකාරයි. ඒ හැඩයට අනුරූප වීමේ පහසුවක් විදිහට තමයි. මොකද චෛත්‍යයක් අපි දන්නවා නේද? ප්‍රදක්ෂිනානේ කරන්නේ. ප්‍රදක්ෂිනා කරනකොට වෘත්තාකාර ගමන් පතයක් තියෙන්න ඕන. ඒ අවශ්‍යතාවය මත තමයි එකත් වෘත්තාකාරව ඒ ගොඩනැගිල්ල ඉදි කරන්නේ. එසේ වුවද තූපගරය හෝ වටදාගේ තේමාවෙන් වෙන්කොට ගෘහ පමණක් ගෙන හඳුන්වා දීම සුදුසු නැහැ. මොන වැදගත් තැන. ඒ කියන්නේ මොකද්ද? තූපගරය හෝ වටදාගය. දැන් මේ දෙක අදහස් දෙකක්. සංකල්ප දෙකක්. අපේ දුවල පුතාලා මෙතරම් කාල ඉගෙනගෙන හිටියේ මේ දෙක එකක් විදිහටනේ. හැබැයි මේ දෙක අදහස් වශයෙන් දෙකක්. නේද? සංකල්ප වශයෙන්, තේමා වශයෙන් දෙකක්. තේමාවෙන් වෙන්කොට ගෘහය පමණක් ගෙන හඳුන්වා දීම සුදුසු නැහැ. ගේ පමණක් අරගෙන මේක කතා කරන එක සුදුසු
නෑ මේ තේමාවත් අපි අඳුරගන්න ඕන මේ දෙකේ අදහස් දෙක. ඒ සමාජයේ සංස්කෘතිය, ආගමික දර්ශනත් එක්ක ඒක වෙනස් වුනේ කොහොමද කියන එක. මේ නිසා පර්ණවිතාන හා සෙනවිරත්න විසින් තූපගරයත් වටදාගයත් එකක් බව සලකා තිබීම වරදක් බව පෙනේ. මහාචාර්ය පර්ණවිතාන තමන්ගේ ග්‍රන්ථයේදී චෛත්‍ය පිළිබඳව දක්වන ග්‍රන්ථයේදී ස්තූප පිළිබඳ පොතේදී දක්වලා තිබෙන්නේ මේ එකක් විදියට තූපගරයත් වටදාගයත් එකක් බව තමයි සලකා තිබෙන්නේ. හැබැයි මේ බැල පිළිබඳ පරීක්ෂණ කරපු මහාචාර්ය චන්ද්‍රා වික්‍රම ගමගේ මහාචාර්යතුමාගේ අදහස ඊට වඩා ප්‍රශස්ත අදහසක් ගන්න බව අපිට හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. ගෘහයේ වෘත්තාකාර ලක්ෂණය තහවුරු කරන වඩාත් වැදගත්ම නිදසුන වටදාගෙවල් වල තවමත් ශේෂ වී ඇති ගල් කණු. අන්න මේක වෘත්තාකාරව තිබුණු බව අපිට පුරාවිද්‍යාත්මකව පේනවා ශේෂ වී ඇති ගල් කණු. දැන් අපේ දුවල පුතාලට මම පෙර පෙන්නුවා. මේ රූප සටහන් වල බලන්න. රූප සටහන් වල අපි එය හඳුනගත්තා. මේ බලන්න. දැන් ලංකාරාමේ මේ වෘත්තාකාරව තමයි ගල් කණු ගොඩනගලා තියෙන්නේ මේ. පේනවනේ. වෘත්තාකාරව තමයි ගොඩනගලා තිබෙන්නේ. චෛත්‍ය වටා. දැන් මේ තූපාරාමෙත් බලන්න. ඒ වටේට තියලා තියෙනවා. දැන් වෘත්තාකාරව තමයි ගෘහය ඉදි කරලා තිබිලා තියෙන්නේ කියන එක අපිට එතකොට ඒකෙදි විශේෂයෙන්ම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්කම ලැබෙනවා. වෘත්තාකාරව ඒ තිබූ බවට. නේද? ගෙයි සැලැස්ම වෘත්තාකාර වූවක් බව එම ගල් කණු වල වෘත්තාකාර පේලි වශයෙන් පේලි වහලෙන් වශයෙන් තිබීමෙන් ඔප්පු වෙනවා. ඒක වෘත්තාකාර පේලි විදිහට තමයි. පොළොන්නරු වටදාගේ බිත්ති කොටසක්ද ශේෂ වී තිබේ. අන්න පොළොන්නරු වටදාගේ හරි සුවිශේෂී එහි බිත්ති කොටසක් අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. වටේ තියෙන වෘත්තාකාර බිත්ති කොටසක් අපිට අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. ඒතකොට මෙහිදී අපි ඉගෙන ගන්න ඕන මේ ගෘහයේ වෘත්තාකාර ලක්ෂණය තහවුරු කරන වඩාත්ම නිදසුන වටදාගෙවල් වල තවමත් ශේෂ වී ඇති ගල් කණු ගෙයි සැලැස්ම වෘත්තාකාර වූවක් බව එම ගල් කණු වෘත්තාකාර පේලි වශයෙන් තිබීමෙන් ඔප්පු වෙනවා. පොළොන්නරු වටදාගේ බිත්ති කොටසක්ද ශේෂව තිබෙනවා. අපිට ඒක අඳුර ගන්න පුළුවන්කම ලැබෙනවා. මේ තියෙන්නේ පොළොන්නරු වටදාගේ අපේ ප්‍රස්තුතියේ ඉතාම වැදගත්. මේ බලන්න දුවේ පුතේ. හරි පැහැදිලිව ලස්සනට බලන්න පොළොන්නරු වටදාගේ මේ පිය ගැට පෙළත් එක්ක සඳකඩ පහන ඉඳන් පොළොන්නරු සඳකඩ පහන අපි ඒ ගැන විශේෂයෙන් සාකච්ඡා කරන සඳකඩ පහන් පිළිබඳව. එතකොට මේ විශේෂ ලක්ෂණ මේ මුරගල් දෙක බලන්න මේ ලස්සන ద్వාරයක් නේද? ගෘහ ප්‍රවේශ ద్వාරය. ඒකේ ලස්සන කැටයක්. නේද? මේව පිළිබඳව වෙනම අපි කතා කරන මේ දොරටු පිළිබඳව. එතකොට මේ පඩි පෙළ දිගේ ගියාම මේ පේනවා මේ ගල් කණු. වෘත්තාකාර. මේ බිත්ති ඉතුරු වෙලා තියෙන පොළොන්නරු වටදා. පළවෙනි බුදු පිළිමයක් හමින ධ්‍යානී බුද්ධ. මේ ධ්‍යාන ඉරියව්වේ. ධ්‍යාන මුද්‍රාවෙන් තමයි තියෙන්නේ මේ බුද්ධ ප්‍රතිමාව. මේ වගේ බුද්ධ ප්‍රතිමා 4 සිව් දිශාවට තිබෙනවා. මැද තව බුද්ධ ප්‍රතිමාවක් තිබෙන කියන අදහස තිබෙනවා. ඒ අනුව එක පංච ධ්‍යානී බුද්ධ මණ්ඩලයේ විදියට දක්වලා තිබෙනවා. ඒතර චෛත්‍යයත් එක බුදු පිළිම. පරයන්කාසනවල බුදු පිළිම පැවතීම අපි හඳුනා ගන්න පුළුවන්කම ලැබෙන. බලන්න ඉතාම රමණීය වටදාගයක්. මෙහි වහල ලීයෙන් තියෙන්නට ඇති එය කාලය සමග අභාවයට ගියා. මේ ගඩොල් සහ කළුගල් වලින් නිර්මාණය කරපු ටික පමණක් අපිට ඉතුරු වෙලා තියෙනවා පුරාවිද්‍යාත්මක වශයෙන්. ඒතර ඊටාම කලාත්මක තැනක් රූප සටහන අනුව පේනවා පොළොන්නරු වටදාගේ. පොළොන්නරුවේ වටදාගේ. එයින් ගොඩනැගිල්ලේ වෘත්තාකාර හැඩය තව දුරටත් පැහැදිලි වෙනවා. දැන් අපිට මේ ගොඩනැගිල්ල බැලුවාම ඒ වෘත්තාකාර හැඩය පේනවා. වටදාගේ කියන අදහස නේද? වෘත්තාකාර හැඩයෙන් යුක්ත වූ බව අපිට පැහැදිලිව පේනවා. එසේ වූවද ආරම්භයේ සිට අවසානයේ දක්වා හැම වටදාගයක්ම එකම සැලැස්මකට තනා ඇතැයි කිව නොහැකි. අන්න වටදාගේ ආරම්භක අවස්ථාවේ ඉඳලා නේද? එහි සැලැස්ම එකම විදිහකට තිබුණා කියලා අපිට කියන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. දැන් අද වර්තමානයේ ගත්තොත් වටදාගේ සංකල්පය තිබෙනවා. අපි ගත්තොත් එම කළුතර බෝධියට ගියොත් කළුතර දාගැබ, විශාල දාගැබ, එහි මැදේ කුඩා දාගැබන් මත බුදු පිළිම 4ක් තියෙන විශාල ශාලාවක් ඒක නේද? එතකොට ඒක අරමුණ සහ පැවැත්මත් වෙනස්.
හැඩයක් වෙනයි තවත් චෛත්‍යයක් වගේ. ඒතකොට තවත් චෛත්‍යයක් ඒතකොට චෛත්‍යයක් හදද්දී මම හැඩේ වෙනස් වෙලා තියෙන විදිහ වෘත්තාකාර තමයි. ස්වරූපේ විවිධ විදිහට වෙනස් වෙනවා. මෙම ගොඩනැගිලි වර්ගයට අයත් අවශේෂයන්ගේ මූලික කොටස් පිළිබඳව අපි මතුවට සාකච්ඡා කරනවා මේ පාඩමේ ඉදිරි කොටස. අපේ දුවල පුතාලා මේ පාඩමේ ඉදිරි කොටසත් එක්ක හමු වෙමු. සබ්බදානං ධම්මදානං ජිනාති. සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන උතුම් බුදු වදන පසක් කරමින් දහම් පාසල් අධ්‍යාපනය ලබන සුවහසක් දුවා දරුවන්ගේ දහම් ඇස විවර කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ධම්මික පෙරේරා ෆ්‍රැසිලා පෙරේරා පදනම මගින් සිදු කෙරෙන මහඟු සමාජ සත්කාරයයි අපි වෙමු ටීපී සිරිලක දහම් බොදු පාසල් දරුවෝ. අධ්‍යාපනය.